හොඳයි ආදරණීය දුවේ පුතේ අපි මීට පෙර පරිච්ඡේද කීපයකින්ම 11 වන පාඩම් එකකේ වටිනාම පාඩම් කොටසක් වන ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 2000 වසරේ සිට යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න රාශියක් සාකච්ඡා කළා. ඉතා පුළුල් ලෙස විශ්ලේෂණාත්මක ලෙස. එම සාකච්ඡාවලදී බහුවර්ණ ප්‍රශ්නවල තියෙන විවිධාංගීකරණ බව. ඒ කියන්නේ එක අවුරුද්දෙන් අවුරුද්ද අහන බහුවර්ණ ප්‍රශ්නේ ස්වභාවයේ රටාව මොඩලේ වෙනස්. අන්නේ අසමානකම් හොඳින් ඉස්මතු කරමින් අපි ගැඹුරු අධ්‍යයනයක් කළා. එතකොට අපි ඒකෙන් බහුවර්ණ ප්‍රශ්නවලදී සමහර ළමයි තුල තියෙනවා ඒක අපිට ලේසිම කරගත හැකි කියන ධනාත්මක මානසිකත්වයක්. එක් අතකට ඒක හොඳයි. සමහර එක මත තියෙනවා බහුවර්ණත අපි පටල ගන්න. ඒකේ සමහර උත්තර එක ළඟින් යන උත්තර තියෙනවා. සමහර ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහනේ මොකද්ද කියලා. එහෙම බිහිතිකාව කියන එක ඉතාම නරක දෙයක්. එහෙම බිහිතිකාවක ඉන්නවා නම් ඒ බිහිතිකාව මම හිතන්නේ දැන් ඔබෙන් ඈත් වෙලා තියෙන්න ඕනේ. තව දුරටත් එවැනි සැක සංකා තියෙනවා නම් මම හිතනවා අද පාඩම් පරිච්ඡේදය අවසන් වෙද්දී ඉතුරු මෑත කාලීන ප්‍රශ්න පත්‍ර දෙක තුනක බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරලා 2022 23 විභාග අනුමාන කරලා හදපු අනුමාන නැත්නම් ආදර්ශ ප්‍රශ්න මං කීපයක් සාකච්ඡා කරනවා. ඉතාම වටිනා ප්‍රශ්න කීපයක්. එයින් පස්සේ අපිට බහුවර්ණ සම්බන්ධයෙන් විදේශ වෙළඳාම තුලින් යොමු වන ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විශ්වාසයත් ඇතුව ඉතා ඕනෑකමින් අපේ පාඩම් පරිශීලනය කරලා මේ බහුවර්ණවලදී ඔබ විභාගයේ දක්වන උදාසීනත්වය නැති කරලා අනිවාර්යයෙන්ම ඉතා අභිප්‍රේරණීය වූ උත්තේජනීය වූ ශිෂ්‍යයෙක් විදිහට ලියන්න අවශ්‍ය ලිවීමේ තාක්ෂණය ප්‍රශ්න තේරුම් ගැනීමේ කලාව මම හිතන්නේ ඔබ තවත් ප්‍රගුණ කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි බලමු අද දවසේ කතා කරන පළවෙනි ප්‍රශ්නේ 2019 පැරණි විභාග ප්‍රශ්නෙට යොමු වෙච්ච ප්‍රශ්නයක්. 2019 පැරණි විභාග ප්‍රශ්නය. එකෙන් කියන්නේ විද්‍යුත් ව්‍යාපාර හා සම්බන්ධ වැරදි ප්‍රකාශය. අහන්නේ වැරදි එක. මෙන්න මේව තමයි පැටලෙන්නේ. මේව මට පැටලෙන දරුවනේ ඔබට තියන්න. අපි දැන් විද්‍යුත් ව්‍යාපාර සම්බන්ධයෙන් මෙහෙම හිතන්නකෝ. යම් අයගේ තියෙන ඍණාකල්ප දැන් කොවිඩ් වසංගතයේ ලෝපුරා ව්‍යාප්තිය සමග ලංකාවේ පාසල් වහනවනේ මතකයිනේ ගිය අවුරුද්දවල. ඒ මුල් අදියරේදී පළවෙනි කොවිඩ් වලදී ලංකාවේ පාසල් වැහුවන මාස ගාණක්. එතකොට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම පාසල් තුල සහ උපකාරක පන්ති ගුරුවරු හඳුන්වලා දෙනවා. ඒ දෙද්දි මුලින් ලොකු විවේචන තිබුණා නේද? තිබුණා. ඒක ඔන්ලයින් සාර්ථක වෙන්නේ නැහැ කියලා. මටත් තිබුණා. මමත් කල්පනා කරා අපි පන්ති වල සමහරට අපි නිකන් කියන්නේ පන්ති වල අපි ළමයාගේ බෙල්ල මෙරිකන් හදලා බලෙන් උගන්නලා පොවල උගන්වන එක මේගොල්ලෝ ගෙවල් වල ඉඳන් අපට නොපෙනෙන ලෙස කැමරා ඔන් කරන්නේ නැතුව ගෙවල් වල ඉඳගෙන ඉගෙන ගනීද නිදා ගනීද එහෙම මට සැකයක් තිබුණා අතරම. නමුත් දැන් ඒ සැක ඉවරයි. දැන් ඒ සැක ඉවරයි. දැන් ලංකාවටම නොමිලේ නිවැරදි අධ්‍යාපනය ලබන්න ලංකාවේ පළපුරුදු රජයේ පාසල් වල ඉන්න ඒ වගේම හිටපු ගුරු උසා උපකාරක ශ්‍රේෂ්ඨ හොඳම ගුරුවරු යොදවලාද ඉතාම උසස් ගණේ. ඒ කියන්නේ ඉතාම තත්ත්වයෙන් උසස් විෂය නිර්දේශය කියන්නේ විෂය නිර්දේශයේ සෑම විෂය නිර්දේශයක්ම තත්ත්වයෙන් උසස් ලෙස ඉගැන්වීම කරන තත්ත්වයක උදාලා තියෙනවා. අද රටේ සමහර අය කියනවා ඇත්තටම අපේ අසවල් අධ්‍යාපන ආයතනයේ උගන්වුවාට වඩා මෙතන මේකට ගිහිල්ලා අපි ගෙදර ඉඳන් ඉගෙන ගත්තා නම් මේක ඊටාම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා කියනවා. අද ඒ තත්ත්වය ඇවිල්ලානේ. අද එහෙනම් ඒ මොකද්ද විද්‍යුත් ව්‍යාපාර කටයුතු වල තියෙන විරෝධය දැන් අඩු වෙලා තියෙනවා. අපිට දැන් ඒක සහනයක් වෙලා. දැන් කොවිඩ් වසංගතයේ දැන් සෑහෙන දුරට පාලනය වුණා ලංකාවේ. තේරෙනවද? නමුත් තවමත් ඉන්නවා සුපිරි වෙලෙන්සල් වලට යන්නේ බඩු ගන්න බයට. ඒ වැසෙනගේ වැසෙනවනේ. තවමත් අපි ඔන්ලයින් ඕඩර් කරාම අපිට කේලිසකෙන්ද නැත්නම් කාගිලිසකෙන්ද නැත්නම් වෙනස් සුපිරි වෙලෙන්සලකින්ද අපිට බහන් ටික ගෙනලා දෙනවා. එහෙනම් අද විද්‍යුත් ව්‍යාපාර සාමාන්‍යකරණයට පත් වෙමින් තියෙනවා. හරිද? දැන් ඒ නිසා දැන් සමහර අයගේ මත තියෙනවා ඔන්ලයින් එඩියුකේෂන් එක හරියන්නේ නැහැ. එහෙම මත තිබුණානේ. ඒ මත තිබෙච්ච නිසානේ හැමෝටම ඔන්ලයින් එඩියුකේෂන් කරන්න බැරි වුණේ. ඒ මත බැහැර කරලා නව ආකාරයකට ගුරුවරයාගේ දැක්මක් ඇති කරන ඒ දැක්ම තුළින් ළමා මානසිකත්වයේ තුල නව දැක්මක් ඇති කරලා ළමයිට නිකන් ඉන්නවාට වඩා 200ක් හොඳයි ඔන්ලයින් අධ්‍යාපනය කියන මානසිකත්වය ඇති කරලා එහෙම තේර වෙනසක් කළානේ. එතකොට ඒ වෙනසක් කරන්න පෙර
ඔන්ලයින් දැන් වෙනසක් කරන්න පෙර හෝ පසු දැන් සමහර අයගේ තාමත් මතයක් තියෙනවා ඕගොල්ලන්ගේ මතයක් පවතිනවා ඔන්ලයින් අසාර්ථකයි කියලා. දැන් මම මුල්ම කොවිඩ් රැල්ලෙන් ඉස්කෝල සහ උපකාරක පන්ති නැවතුවානේ. නතර කළා පටන් ගත්ත පළවෙනි දවසේ මම ගිහිල්ලා පොඩි ඇගීමක් කරා. මම කිව්වා ඔන්ලයින් අධ්‍යාපනය ඉතා සාර්ථකයි. තීරු තුනක් දැම්මා. හරි මොකද තමන්ට දැනිච්ච හෝ දැනෙන දේ තමන් ටික කරන්න කියලා. ඉතා සාර්ථකයි. තීරු හතරක් දැම්මා. ඉතා සාර්ථකයි. ඊට පස්සේ සාර්ථකයි. සාමාන්‍ය මට්ටම. ඊට පස්සේ තරමක් සාර්ථකයි. අන්තිමට දැම්ම දුර්වලයි. අසාර්ථකයිම කියන්නේ. ඉතා සාර්ථකයි, සාර්ථකයි, තරමක් සාර්ථකයි, ඉතා දුර්වලයි. ඔයගොල්ලෝ පිළිගන්නවද? එක්තරා මගේ ළමයි පිරිසකට මම දුන්නා හැමෝටම දුන්නේ නේ තෝරගත්ත අය දුන්නේ. මට මතක හිටිය 60 ගාණක් වගේ මම දුන්නේ. ඒ 60 ගණනෙන් දෙන්නයි ඔන්ලයින් ඉතා සාර්ථකයි කියලා කිව්වේ. සමහර අය අසාර්ථකයි, සමහර අය සාමාන්‍ය. සාමාන්‍ය කියන්නේ තියෙන අසාර්ථක තමයි. නමුත් ඒ එදානේ අද තත්ත්ව වෙනස්. අද මේ එදා අපි එහෙනම් ඔන්ලයින් ව්‍යාපාර වලට විරුද්ධයි. විද්‍යුත් ව්‍යාපාර වලට විරුද්ධයි. එහෙම විරුද්ධ මානසිකත්වයෙන් බලනකොට විද්‍යුත් ව්‍යාපාර සම්බන්ධ වැරදි ප්‍රකාශ කියන එක ගැලපෙන්න පුළුවන්. තේරුණාද? එහෙම වෙන්න පුළුවන්නේ. නමුත් අපි හිතමු එහෙම මානසිකත්වයෙන් නැත්තම් සමහරට කියන්න පුළුවන් විද්‍යුත් ව්‍යාපාර සම්බන්ධ නිවැරදි ප්‍රකාශ කියලා කියවෙන්න පුළුවන්. එහෙම ධනාත්මක කෙනාට මේක නිවැරදි වෙලාම තමයි කියවෙන්නේ. වැරදි හිතන එක නම් කොහොමද ඒ වගේ මේ අපි කියන්නේ වයර් මාරු වෙනවා කියලා. ඉතින් අපි දැන් හිතන්නේ අපි දැන් මනසින් කියවන එක නෙවෙයි මෙතන තියෙන්නේ. මනසින් කියන්නේ මනස පෙරපදින් වෙච්ච කොහේරි කොනක තියෙන දෙයක් එක තමයි අපි මේ කියවන්නේ. දැන් විද්‍යුත් ව්‍යාපාරට මම පෞද්ගලිකව කැමති නෑ කියලා හිතන්නකො. කැමති නැත්තම් මට කොහොමද කියන්නේ මේක වැරදි කියලා තමයි. මේකේ නිවැරදි ප්‍රකාශය හොත් මම කියන්නේ මොකද්ද? වැරදි ප්‍රකාශය. අන්නේ තංගල් හරි සූක්ෂම වෙන්න. හරි පරිස්සම් වෙන්න හොඳට තේරුම් ගන්න නිවැරදි ප්‍රකාශය තෝරන්න. වඩා වැරදි සහගත පිළිතුර වන්නේ. වඩා ප්‍රායෝගික පිළිතුර වන්නේ. ප්‍රායෝගික නොවන පිළිතුර. ඒක ධන ඍණ පැත්තෙනුත් හිතලා කරන්න මොකද ධන ඍණ පැටලා ගැනීමනුත් ලකුණු 1 2 3ක් අහිමි වෙන්න පුළුවන්. ඒක විශාල හානියක් වෙනවා. Tamanට අවශ්‍ය ECD ස්කෝර් එකේ ලකුණට යන්න බැරි වෙනවා. තේරුණානේ? එමනම් මේ හන්නේ විද්‍යුත් ව්‍යාපාර හා සම්බන්ධ වැරදි ප්‍රකාශය. වැරදි එක ගනුදෙනු වේගවත් වීම. වැරදිද? නෑ හරි. මේක ඉක්මන් තමයි. ඉක්මන්නේ. විද්‍යුත් ව්‍යාපාර නිසා විද්‍යුත් ආකාරයට ඕඩර්ස් ගන්නවා. නේද? ඉක්මනින් බහන්න යවනවා. මුදල් ගෙවීම බාර ගන්නවා. ණයපත් මගින් හරපත් මගින් වේගවත්. තෝරා ගැනීමට හැකියවීම. ඔව් තෝරා ගන්න හැකියවීම මේක පැහැදිලි නෑ. තෝරා ගන්න වැඩි ඉඩකඩක් ලැබෙනවනේ. ලේසියිනේ. අපි එක තැන ඉඳගෙන වෙලෙන්සලේ වෙළඳ පොළ පුරා ඇවිදින්න ඕනේ අවුවේ. තේරෙනවද? අපිට එක තැන ඉඳන් තෝරා ගන්න පුළුවන්. ඊළඟට මිල ගණන් සැසඳීමට හැකියවීම. සසඳන්න පුළුවන්. සසඳන්න පුළුවන් මිල ගණන් සංසන්දනය කරන්න පුළුවන් අපිට නේ. හරි ලේසියි. එතකොට ඇනවුම් කාලය අවම වීම. ඇනවුම් කාලය අවම වීම. ඒකත් හරිනේ. අඩු කාලෙකින් අපිට ඇනවුම් කරන්න පුළුවන්. අඩු කාලෙකින් ගෙන්න ගන්න පුළුවන්. භාණ්ඩ ආපසු යැවීම පහසු වීම. භාණ්ඩ ආපසු යැවීම පහසු වීම හරියද? අපි භාණ්ඩ ලැබුණොත් අපි බාරගත්තොත් බාරගත්තමයි. ආපසු යැවීම පහසු වෙන්නේ නැහනේ. නේ? ඇත්ත කතාව ඒකනේ. මොකද හිතෙන්නේ එතකොට? මේක පහසුද? භාණ්ඩ ආපසු යැවීම නෑ පහසු නෑනේ. අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කළා. අපි විදේශ භාණ්ඩයක් කියලා කුරියර් කරලා එව්වා. අපිට මොන හරි මේකේ දෝෂයක් තිබුණා වුණත්. තේරෙනවද? අපිට ආපසු යවන එක ලේසි නෑ සංකීර්ණයි. ඒක සාර්ථක නෑ. අර හතරම හරිනේ. ගනුදෙනුව වේගවත්, තෝරගන්න හැකි, ඒ තෝරගන්න පහසුයි කියන එක, මිල ගන්න සසඳන්න පුළුවන්, ඇනුම් කාලය අඩුයි. තේරෙනවද? උත්තරේ මොකක්ද එහෙනම්? භාණ්ඩ ආපසු යවීම ආපසු බාර දෙන්න පුළුවන් කිසි වාදයක් නෙමෙයි. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. තේරෙනවද? අපිට හිතුණු වහාම ඒක බාර දෙන්න බෑ. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. එහෙනම් පිළිතුර 5. පිළිතුර 5. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2019 පැරණි නිර්දේශයට තිබු වෙච්ච ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්න පත්‍රයේ 18 වන බහුවර්ණ වශයෙන් යොමු වෙච්ච. පාරිභෝගිකයෙකු නව නිෂ්පාදනයක් පිළිබඳ අදහසක් නිෂ්පාදකයෙකුගේ වෙබ් පිටුවක යෝජනාවක් ලෙස කිරීමෙන් අනතුරුව නිෂ්පාදකයෙකු එම අදහස මත නව නිමැවුමක් ඇති කරන ලදී. මේක පුංචි කේස් ස්ටඩි එකක්. තේරෙනවද මේ කියන එක?
පාරිභෝගිකයෙක් හිතන්න ඕගොල්ලෝ කියලා මම පාරිභෝගිකයෙක් නව නිෂ්පාදනයක් පිළිබඳ අදහසක්. කියන්නේ මට දැනෙන විදියට වෙළඳ පොලේ නැති නව භාණ්ඩ වෙළඳ පොලේ නැති නමුත් පාරිභෝගිකයාගේ ජන ජීවිතේ පවත්වාගෙන යන අත්‍යවශ්‍යයි නව භාණ්ඩයක්. හරිද? පිළිබඳ අදහසක් මම මේ අදහසක් නිෂ්පාදකයෙකුගේ වෙබ් පිටුවක යෝජනාවක් ලෙස කරනවා. අපි තුමු ඕගොල්ලන් එක්කෙනෙක් නිෂ්පාදකයෙක් කියලා ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙනවානේ. ඔය කියන්නේ අන්තර්ජාලයේ ඔබේ තොරතුරු ගොබඩාව අන්තර්ජාලයේ ඔබේ තොරතුරු ගොබඩාව ඔබ තවත් එක නිෂ්පාදකයෙක් කර්මාන්තයේ නම දානවා. දැම්මම ඒ අදාළ නිෂ්පාදකයා නෙවෙයි වෙනත් නිෂ්පාදකයෙක් ඒක දැකලා ඒ භාණ්ඩය හදනවා කියන අර්ථ මේක තියෙන්නේ. මං කියන එක තේරෙනවනේ. දැන් උදාහරණයක් වශයෙන් මේ දවස්වල අපි හිතමු සමහර රටවල තියෙනවා ලොකු ගෑස් අර්බුදයක්. ඒ අපේ රට වගේ වාසනාවන්ත නැහැ බොහෝ සමහර රටවල ලොකු අර්බුද තියෙනවා. ඒ ගෑස් අර්බුදය තියෙන පස්සේ භූමි තෙලුත් නැහැ. ඒතර දැන් භූමි තෙලින් උයන්නත් බෑ. භූමි තෙලින් පාවිච්චි කරන්නත් බෑ කියලා හිතමුකෝ. ගෑසුත් නැහැ. තේරෙනවද? දැන් නගරවල ජීවත් වෙන කොළඹ සහ තදාසන් නගරවල මොකද ස්වභාවික පරිසරයක් නැහැනේ. ඇයි ස්වභාවික පරිසරය උඩනේ මේ අධිවේගී මාර්ග හදලා කොන්ක්‍රීට් මහල් නිවාස හදලානේ. එතකොට මේ දරසපය ගන්න බෑ. දැන් මේක ලොකු අර්බුදයක්. කෑම පිස ගන්න එක ලොකු අර්බුදයක්. ඊට පස්සේ විදුලියෙන් ක්‍රියාත්මක කරන විදුලි යුතුන් ක්‍රියාත්මක කරන විදුලි බලයත් මොකද ඒ විදුලි බලයත් නැත්තම් දැන් එහෙම රටවල් තියෙනවා සමහර කාලවල තේරෙනවද? එතකොට ලොකු අර්බුදයක් මේක අන්න අර්බුදයක්. අන්න පාරිභෝගිකෙක් වශයෙන් දැන් මොකද වෙන්නේ? අපිට එනවා උත්තේජනය. මොකද්ද? මෙන්න මේ දෙවන්ත ප්‍රශ්නෙට උත්තරයක්. එහෙනම් සමහර පාරිභෝගිකයෝ ඉන්නෝ සහජයෙන් තාක්ෂණික කුසලතා තියෙන අය. එහෙම සහජයෙන්ම තාක්ෂණික කුසලතා තියෙන පාරිභෝගිකයෙක් මේ අර්බුදය දැකලා එයා තීරණය කරනවා කිසියම් අලුතෙන් කියන්නේ ආහාර පාන පිසින් ලිපක් හදන්න. ඒ ලිපට පාවිච්චි කරන ස්වභාවික බල ශක්තිය මොකද්ද? අපි හිතමු පුච්චපු අලු මොනවා හරි පුච්චපු කුණු හරි ලී හරි පුච්චපු අලු තියෙනවානේ. ඕන තරම් තියෙනවානේ. දැන් ගෙදරක කුණු තියෙනවානේ. අපි හිතමු ගෙදරක අපි එදිනෙදා පාවිච්චි කරන ඩස්ට්බින් එකට දාන මොනවද පේපර් සර්විස් තියෙන්න පුළුවන්. පත්තර කෑලි තියෙන්න පුළුවන්. සමහරට ආහාර පාන ගෙන පොලිතින් වල තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ කොළ කැබලි ගොඩක් නේ ටිකක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 20ක් විතර. ඒ අලු තිබුණා නම් ඒ අලු වලට අපි හිතමු දානවා පොඩි දියරයක්. ඒක භූමි තෙල් නෙවෙයි වෙනත් මොන හරි දේශීය වශයෙන් ලබා ගන්න පුළුවන්. අපි හිතමු ගහක ශාකයක පොතු. නැත්තම් ශාක පත්‍ර. තේරුණාද? පොඩ්ඩක් තලල වගේ පොඩි ජූස් එකක් වගේ ගන්න පුළුවන්. ඒතර ඒකේ මේදේ තියෙන. ඒ මේදේ ඇති. ඒකෙන් බින්දුවක් දානවා අර චුට්ටකට පත්තු කරනවා. පත්තු කරන් පස්සේ මොකද වෙන්නේ? පැය 3ක් විතර ලිපපත්තු වෙනවා. මරු වැඩේනේ. දැන් ඔය කියන රටේ අර්බුදයට හොඳම විසඳුමන්නේ. මේකේ අලුත් ප්‍රොඩක්ට් එක. මේක ඉතින් හදන්න ඕනේ. මේක හදනකොට මේක වෙන්නේ මේක අපි තහඩු වලින් යකඩ වලින් ගැල්වනයිස් වලින් හදන්න ඕනේ. හදලා ඒ ගැල්වනයිස් වලින් එක්තරා කුටියක් හදන්නේ. කුටියට තමයි අර අලු ටික දාන්නේ. ඒ අලු ටික දැම්මම පස්සේ ඒක උඩින් පුංචි හිලක් තියෙන. ඒ හිලෙන් තමයි අපි අර ගස්වල පොතු දාලා ජූස් එක බින්දුවක් දාන්නේ. තේරුණාද? ඊට පස්සේ ගිනි කූරක් ගහන්න විතර ඇදින ලිපපත් වෙනවා. ගිනි කූරුත් නැත්තම් ගිනි කූරුත් අරුබුදයක් තියෙනවා මොකද කරන්නේ? ලී කැල් දෙක එකට තුල්ලලා අතීතේ වගේ ගිනි ටිකක් දානවා. ඒ වගේ සරල විදියට හදනවා ලිපක්. අලුත් අදහසක් නේ. තේරුණාද? ඒක දාන්නේ අපි හිතමු X කියන නිෂ්පාදකයාගේ වෙබ්සයිට් එකේ. දැම්මම ඉතින් X කියන එක කියන ක්‍රියාත්මක වුණේ B කියන නිෂ්පාදකයා ඕක දැකලා එයා හදනවා. ඒකයි මේ කේස් එක. තේරුණානේ? එහෙනම් එම අදහස මත නවනියමක් ඇති කරලා මෙම අදහස වඩාත් නිවැරදිව දැක්වෙන විද්‍යුත් වාණිජයේ ආකෘතිය. නැත්නම් විද්‍යුත් වෙළඳාමට දාලා ආකෘතිය. ඒ කියන්නේ විද්‍යුත් වෙළඳාම කාගෙන් කාටද මේ උනේ කියන එක. තේරෙනවද? B to B ද B to C ද C to C ද G to C ද C to B ද. මොකද්ද මේ උනේ? පාරිභෝගිකයා තමයි කස්ටමර් නැත්නම් කන්සියුමර් C. හරිද? එයා තමයි මේ නිෂ්පාදන අදහස දැම්ම වෙබ්සයිට් එකක. එක යම් නිෂ්පාදකයෙකුගේ වෙබ්සයිට් එකේ දැම්මම ඒක තවත් නිෂ්පාදකයෙක් දැකලා තේරෙනවද? මේ අනතුරුව නිෂ්පාදකයෙකු එම අදහස මත ඒ පාරිභෝගික දෙන අදහස මත නවනි මෙවුමක් ඇති කරලා. එහෙනම් මේක මොකද උනේ? කාටද මේක ගියේ? පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයටද ව්‍යාපාරයෙන් පාරිභෝගිකයන්ට? පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරනේ C to B. C to B වෙන්නේ පැය තියනවාද? C to B. මේ තියෙන ප්‍රශ්නේ C to B. හරිනේ. ඇයි? ආරම්භයේ පාරිභෝගිකයා තමයි new product idea එක, concept එක
දැන් මේ වෙබ්සයිට් ඒක දැකලා තමයි නිෂ්පාදකයා හදන්නේ. නැත්නම් නිෂ්පාදකයට අදහස් තිබුණේ. එහෙනම් ව්‍යාපාරිකයාගේ නිෂ්පාදකයට දීපු දායාදයක් වුණා. එහෙනම් C to B වෙනවා. උත්තරේ 5. හොඳයි ප්‍රශ්නේ ටිකක් හිතන්නත් තියෙනවා. 5. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2019 නව නිර්දේශයට ඇහු ප්‍රශ්නයක්. 2019 නිව් සිලබස් එකේ 18 වන විභාග ප්‍රශ්න වශයෙන් යොමුච්ච ප්‍රශ්නය. ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිත කරනු ලබන ලේඛන වර්ග සහ ඒවා සම්බන්ධ විස්තර කීපයක් පහත දැක්වේ. ජාත්‍යන්තර වෙළඳාමේදී භාවිත කරනු ලබන ලේඛන වර්ග සහ ඒවා සම්බන්ධ විස්තර කීපයක් පහත දැක්වේ. හරිනේ. බලමු අපි අහන්නේ මොකක්ද කියලා ඊළඟ සයිඩ් එකට ගිහිල්ලා. ඉහතදී ඇති ලේඛන වර්ග අනුපිළිවෙල අනුව අදාළ විස්තර පිළිවෙල යහන්නේ. බලමු පිළිවෙල. ඔව් අපි දැන් මේක සංසන්දනය කරලා බලමුනේ. එතකොට මෙතන විස්තර තියෙනවා. ලේඛන ටික තියෙනවා. ඒක විස්තරේ තියෙනවා. දැන් සමහරවිට විස්තර කියවල ගන්න එක ලේසියි. මේ දැන් පිළිවෙල යහන්නේ. එකට A ද B ද එන්නේ නේ. දෙකට C ද D ද ඒ වගේ හිතන්නේ. අපි එකින් එක ගමුනේ. එතකොට රේගු සටහන් කරේ. රේගු සටහන් කරේ කොහොමද වෙන්න ඕනේ? භාණ්ඩ නැවට බාරගත් බවට පිළිගැනීම නෙවෙයි. ඒ නෞබාරපතනේ. අපනයන භාණ්ඩ නිෂ්පාදනය කළ රටෙහි නම සහතික කිරීම. අපනයනය කළ භාණ්ඩ කුමන රටේ හැදුවද කියලා සහතික කිරීම. ඒ ප්‍රභවස්ථාන සහතික. එහෙනම් ඒක රේගු සටහන් කරේ නොවේ. මිල ප්‍රමාණය මුළු වටිනාකම. ඒ කියන්නේ විකුණු භාණ්ඩ වල මිල ප්‍රමාණය මුළු වටිනාකම හා අපනයන කරුගේ නම යන ආදිය පිළිබඳ විස්තරය. මොකක්ද කියන්නේ? විකුණු භාණ්ඩ වල මිල ප්‍රමාණය මුළු වටිනාකම තියෙන කොහෙදවත් නෙවෙයි. මොකද ඉන්වොයිස් නේ. එහෙනම් ඒකත් නෙවෙයි. නියෝජිතයෙකු විසින් ආනයන හෝ අපනයන භාණ්ඩ පිළිබඳව සකසනු ලබන ප්‍රකාශය. අන්න ඒක තමයි රේගු සටහන් කරේ කියන්නේ. තේරුණාද? දැන් නියෝජිතයෙක් මගින් අපි විදේශ දාම කරගන්නවානේ. නියෝජිතයෙක් මගින් අපි භාණ්ඩ අපනයනය කරව ගන්නවා. නියෝජිතයෙක් මගින් භාණ්ඩ ගෙන්ව ගන්නවා. අන්න එයාට එතකොට කියන්නේ අප වෙනුවෙන් නියෝජිතය විසින් රේගුට බාර දෙන්න ඕනේ ආනයන හෝ අපනයන භාණ්ඩ පිළිබඳ විස්තරයක් දාලා. ඒක තමයි රේගු සටහන් කරේ කියලා කියන්නේ. රේගු සටහන් කරේ. ඒක ආනයන නම් අපි කියනවා ආනයන සටහන් කරේ. අපනයන කියන අපනයන සටහන් කරේ කියලා. තේරුණාද? එහෙනම් ඒකට ගැලපෙන්නේ මොකද්ද? D. එහෙනම් මුලින්ම එකට වෙන්නේ D. ඉන්වොයිස් එකට ගැලපෙන්නේ මිල ප්‍රමාණය මුළු වටිනාකම හා අපනයන කරුගේ නම යන ආදී පිළිබඳ විස්තර කියන එක. එහෙනම් C. ප්‍රභවස්ථාන සහතික කියන්නේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය කළ රටෙහි නම සහතික කිරීම කියන්නේ. එහෙනම් B. නෞබාරපත භාණ්ඩ නැවට බාරගත් බවට පිළිගැනීම. ඒ කියන්නේ නිශ්චිත රටක වරායකට ගෙන යාමට නැවට බාරගත් බවට නැව් සමාගම වෙනුවෙන් නැව්පති සාතික කරන ලියවිල්ල. නෞබාරපත. එහෙනම් ඒකට එන්නේ A. මේක ලියන පිළිවෙලටනේ. මේ පැත්තේ එක යටි ඉඳන් ගිහින් උඩට. ප්‍රතිවිරුද්ධ ලෙස. ඒක කලාවර ගිහින් තියෙන්නේ. එහෙනම් DCBA. DCBA තියෙන කොහෙද බලන්න? DCBA තියෙන පහ. එහෙනම් පිළිතුර 5. දැන් මේක ලේසි තමයි. ලේසි වුණාට අර අහන ක්‍රමේ එකපාරට හිතන්න බෑනේ. දැන් ඔක අනිත් පැතුනුත් අහනවනේ. දැන් තේරෙනවද? දැන් මේක ඇහුවේ ලේඛන වලට ගැලපෙන එක. සමහරට තොරතුරු වලට ගැලපෙන විදිහට උත්තර දෙනවා. ඒක ඉතින් ටිකක් ඔළුවෙන් පාවිච්චි කරලා බලන්න ඕනේ. මොකද්ද මේකේ ඉල්ලන මොඩලේ කියලා. තේරෙනවද? රයිට්. අපි බලමු 2020 විභාග ප්‍රශ්න ඊළඟට 16 වන MCQ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් මේ අදත් මම මේ DP පාඨමාලාවට උගන්වන්නකොට මගදී හම්බුණා අපේ ආයතනයේදී ගුරු කීප දෙනෙක්. ඉතින් ඒගොල්ලෝ කතා කරන බොහොම කනගාටු මේ රට ගැන. මොන රට ගැනද? ඉන්දියාව ගැන. අපේ රටේ ප්‍රශ්න නෑනේ. තේරුණාද? ඉන්දියාවේ වරින් වර මුදල් නිතරම අප්‍රමාණ වෙනවානේ. එතකොට ඒ අප්‍රමාණ වුණාන් පස්සේ මොකද වෙන්නේ ඉන්දියාව ආර්ථිකයට? දැන් මේකේ මේ අප්‍රමාණ වීම කොතනද නතර වෙන්නේ? අපිට මොකද වෙන්නේ? අපිට කන්න තියෙයිද? දැන් විවිධ ප්‍රශ්නනේ. මම කිව්වා ඉතින් අප්‍රමාණ වුණත් ඒ තරම් ප්‍රශ්නයක් නෑ කියලා. මොකද ඕනම රටක තමන්ගේ දේශීය මුදලයාගේ අප්‍රමාණ වුණාම බය වෙන්න ඕනේ අපනයන ශක්තිමත් නැත්තම්. අපනයන ශක්තිමත් නම් මං කියන්නේ අප්‍රමාණ තමයි වෙන්න ඕනේ. දැන් අපේ රටේ පව අප්‍රමාණ වෙනව නැත්ත කතාවනේ. ඒක රහසක් නෙවෙයිනේ. දැන් ඩොලරේ අගේ දැන් ඩොලරේ ශ්‍රී ලංකා රුපියල් 300 මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඔක 350ට 400ට ඇයි. 350 පෙන්නොත් ලොකු උද්දමනයක් ඇති වෙනවා කියලා දැන් ওই ගුරුරු කතා වෙනවා. මං කෝ ඒකේ ප්‍රශ්නයක් නෑ. 350 500 ගියත්කමනේ අපේ අපනයන ශක්තිමත් නම්. අපනයන ශක්තිමත් නම් ඔක දැනෙන්නේ නෑ දරුවනේ. තේරුණාද? දැන් මේ රුපියලයේ අප්‍රමාණනවා කියන්නේ
අපි හිතමු ඩොලර් 1ක් සමානයි රුපියල් 100යි කියන්නකෝ. එහෙනම් ඩොලර් එකක භාණ්ඩයක් ගන්න අපි එදා කැප කරන රුපියල් 100යි. දැන් ඩොලර් එක සමාන රුපියල් 200 උනොත් මොකද වෙන්නේ? එදා ඩොලර් එකක භාණ්ඩයක් රුපියල් 100ක් කැප කරලා ගත්තා අද රුපියල් 200ක්ම කැප කරන්න වෙනවා. අන්න අපේ ක්‍රය ශක්තියත් අඩු වෙනවා. තේරෙනවද? ඒකනේ වෙන්නේ. එතකොට ඕක රුපියල් 400 උනොත් මොකද වෙන්නේ? රුපියල් ඩොලර් එකක භාණ්ඩයක් ගන්න රුපියල් 400ක් කැප කරන්න වෙනවා. 400ක් කැප කරාම අපිට තව අවශේෂ භාණ්ඩ මිලදී ගැනීම නවත්තන්න වෙනවා. අන්න අපේ පරිභෝජන රටාව හිර වෙන තැන. ඒක හොඳ තත්ත්වයක් නේ. ඒක හරි. නමුත් අනිත් පැත්ත හිතන්න. එදා ඩොලර් එකක භාණ්ඩයක් ඩොලර් එක සමාන රුපියල් 100 නම් ඩොලර් එකක භාණ්ඩයක් ගන්න අපි රුපියල් 100ක් කැප කරනවා වගේ. අපේ රුපියලක භාණ්ඩයක් ගන්න ඩොලර් කීයක් ගෙවනවද? කීයක් ගෙවනවද? අපේ රුපියල් එකක භාණ්ඩයකට ගන්න ගෙවන්නේ ඩොලර් 100න් පංගුවයි. හරිනේ. ඩොලර් එකට රුපියල් 100ක් කියන්නේ අපේ රුපියල් එකට ගෙවන්නේ. එහෙනම් ඇමරිකානුවෝ ගෙවන්නේ ඩොලර් කීයද? 100න් පංගුවයි ගෙවන්නේ. 200 උනොත් මොකද වෙන්නේ? රුපියල් අපේ රුපියලයෙන් 200න් පංගුවේ ගෙවන්න. ඒගොල්ලෝ ඉතාම වාසිදායකයි. මුදල අප්‍රමාණ වුණාම ඒ කියන්නේ අපේ රටේ අපනයන වලට ගෙවිය යුතු ඒගොල්ලන්ගේ විනිමය ප්‍රමාණය අඩු වෙනවා. ඒගොල්ලන්ට ලාභදායකයි. එහෙනම් එහෙම වුණාම ඒගොල්ලෝ වැඩියෙන් අපේ අපනයන ඉල්ලුම් කරනවද? කරනවා. ඒ හරහා අපනයන ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ අපිට අපනයන ආදායම මොකද වෙන්නේ? අන්න වර්ධනය වෙනවා විශාල ප්‍රමාණයක්. එතකොට මුදලේ අගේ අප්‍රමාණ වුණා. ඒ නිසා අපිට ආනයනය කරන වැඩිපුර රුපියල් පාවිච්චි වුණාට ප්‍රශ්නේ නැහැ. අනිත් පැත්තේ එනවනේ. දැනෙන්නේ නැහැ. මං කියන එක තේරෙනවද? ඒ නිසා මුදලියගේ අප්‍රමාණය අති ප්‍රමාණ වීම සාමාන්‍යයි. අප්‍රමාණ වුණා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. ඒ රටේ අපනයන ධාරිතාව වැඩි නම්. අපනයන අභිමුඛ කර්මාන්ත ව්‍යාප්ත වෙලා තියෙනවා. හැමතැනම මුළු නිෂ්පාදනයේම වැඩි පංගුව අපනයන කිරීම සඳහාම හදන්නේ. තේරෙනවද? වෙනතර වඩා අපි විශාල ඇණවුම් ප්‍රමාණයක් ලබා ගනිමින් ඉන්නවා. බය වෙන දෙයක් නැහැ. අන්න අපේ යම් රටක අපනයනයක් ඩවුන් නම් මුදලගේ ප්‍රමාණය කියන්නේ ඒ රට ඉතින් අනිවාර්යයෙන්ම සුළු විසුණු වෙන ආර්ථිකය. තේරෙනවද? රයිට්. එතකොට ශ්‍රී ලංකාවේ රුපියලයගේ අපි ඉන්නේ අහන්නේ ශ්‍රී ලංකාවේ රුපියලයගේ අප්‍රමාණය වෙනවා. දැන් වෙන්නේ ඒකනේ. අප්‍රමාණය වීම හේතුවෙන් අපනයන ඇණවුම් වැඩි වී. හරිද? හරිද වැරදිද? හරිනේ මම දැන් කිව්වෙත් ඒකනේ. මම මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට කිව්වේ. මුදලේ රුපියලයගේ අප්‍රමාණය වෙනවා කියන්නේ එහෙනම් විදේශ රටවල් වලට මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ භාණ්ඩ වලට ගෙවිය යුතු මුදල අඩු වෙනවා. දැන් ඩොලර් එක සමාන රුපියල් 100 නම් රුපියල් එකක භාණ්ඩයක් සදා එදා ගෙවුවේ ඩොලර් එකකින් 100න් පංගුවයි. ඩොලර් එකකින් 100න් පංගුවයි. හරිනේ. ඩොලර් එක සමාන රුපියල් 200 වුණාම එහෙනම් අපේ රුපියල් එකක භාණ්ඩයක් ගන්න ඩොලර් එක 200න් බෙදලා 200න් පංගුව. එහෙනම් තවත් වාසි. 100න් දැන් එදා 100න් පංගුවනේ ගවන්න ඕනේ. ඩොලරෙන් 100න් පංගුවයි. දැන් ඩොලරෙන් 200න් පංගුවයි ගෙවන්නේ. එහෙනම් ඒගොල්ලන්ට අපේ භාණ්ඩ වාසිදායකයි. ඒ නිසා අපනයන සඳහා ඇණවුම් ලැබීම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉහළ යනවා. මේක තමයි හරි උත්තරේ. අපනයන මිල වැඩි වෙයි. නෑනේ. අපනයන මිල වැඩි වෙන්නේ නෑනේ. අඩු වෙනවා. ආනයන ඇණවුම් වැඩි වෙයි. නෑ. ආනයන වැඩි වෙන්නේ නැහැ. අපිට අඩු කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඩොලර් එක සමානයි 100 නම් අද ඩොලර් එක සමානයි 200 නැග්ගම මොකද වෙන්නේ? අපිට හිර වෙනවනේ. එහෙනම් ඒක අඩු වෙනවා. අපනයන ඇණවුම් අඩු වෙයි. ඒකත් වෙන්නේ. උත්තරේ පැහැදිලිවම එක. උත්තරේ එක. සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ ධ්‍යාන ප්‍රශ්නයක් ඕක. ඒ නිසා මේ රුපියලේ අගය අනිවාර්යෙන්ම මේව හයි විභාගයට. ආර්ථික මොකද අපේ රටේ දැන් අර්බුදයක් තියෙන නිසා ආර්ථික විද්‍යාව ව්‍යාපාර දෙකේදීම විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව හයි මේව. අහන්න එපයි. සත්‍යානිකට අපි විෂය නිර්දේශ උගන්වන කොටස් නෙමේව. රුපියලගේ දැන් කවදාකවත් නැති විදිහට දැන් ලංකාවේ රුපියලගේ අප්‍රමාණ වෙනවනේ. තේරෙනවද? අප්‍රමාණ වීම හොඳද නරකද? මෙහෙමයි. මගේ මතේ අප්‍රමාණ වුණා කියලා අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මොන තත්වයක්ද? අපනයන ශක්තිමත් නම් අපිට අපනයන අභිමුඛ කර්මාන්ත වැඩි කරලා අපනයන අභිමුඛ නිෂ්පාදනයේ මේ වගේ 100 ගුණයක් වැඩි කරන්න පුළුවන් නම් මේ අප්‍රමාණ අපිට දැනෙන්නවත් නැහැ. ඒ කියන්නේ ආනයන කරන්න අපිට සල්ලි නැතුව හිර වුණාට අපට අපනයන ආදායමෙන් විශාල මුදල් එනකොට ඒ මුදලින් පුළුවන් අපට අත්‍යවශ්‍ය දේවල් ගෙන්න ගන්න. අපිට ගැටලුවක් නැහැ. ඉන්ධන නැත්නම් ඉන්ධන ගේන්න පුළුවන්. අපනයන ආදායම වෙනවනේ. දැන් ගැටලුව තියෙන්නේ මේ රුපියලගේ අප්‍රමාණ වෙලා විදේශ වලින් ගෙනෙන බෙහෙත් වලටද ආහාර වලටද ඉන්ධන වලටද වැඩි වෙලක් ගෙවන්න උනම් පස්සේ මොකද හිර වෙනවා සල්ලි නැහැ. ඇයි? අපනයන නැහැ. එහෙනම් කාගේද වරද? අපේ වරද. අපේමයි වරද. මගෙත් ඔබෙත්. තේරෙනවද? ආණ්ඩුවේ නෙමෙයි. ඇයි? අපි අපනයනය කරන ව්‍යාපාර ඇති කළේ නැහැ. අපි අපනයන අභිමුඛ නිෂ්පාදනය කළේ නැහැ. කළා නම් එහෙනම් අපට ආනයන කරන්න බැරි ආනයන හිර වෙන්නේ රුපියලගේ බාල්දු වෙච්ච නිසානේ.
නමුත් අපේ අපනෑනවල බහන්ඩවල මිල විදේශිකයන්ට ලාභදායක. එහෙනම් වැඩි වැඩියෙන් ඒගොල්ලෝ ඉල්ලනවා. එහෙනම් වැඩි වැඩියෙන් ඉල්ලනකොට වෙනදට වඩා අපනෑන ආදායම ලැබෙනවා. ඒ ආදායමෙන් පුළුවන් අපට ආනයන කරන්න. ඕන දෙයක්. ප්‍රශ්නයක් නෑ, දැනෙන්නවත් නෑ. මේ දැනෙන්නේ මොකද? දැන් අපි හැමෝම කතා කරන්නේ රුපියලයගේ ඇත්තටම අප්‍රමාණ වුණා. අයියෝ කවද්ද මේ ඩොලර් එක 300 ගියේ? අවුරුද්දකට මේක 400ට රට නැති වෙයි. ඒක කියනවා මිසක ඕගොල්ලෝ ඇහිලා දෙන එක්කෙනෙක්වත් කතා කරනවද අපේ රටේ අපනයන වර්ධනය කරගත්තේ නැත්තේයි කියලා? අපනයන වර්ධනය කරගත්තා ඕක ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඕක තමයි අර්ථ විද්‍යාව. තේරුණාද? රයිට්. එතකොට අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ආදර්ශ ප්‍රශ්න. දැන් අපි පැහැදිලිවම මෙතෙක් විභාග ප්‍රශ්න ගණනාවක් කතා කරා. ඒ කියන්නේ 11 වන එකකේ විදේශ වෙළඳාමට අදාළව 2021 සිට 2000 දක්වා වර්ෂ 22කට අදාළව යොමු වෙච්ච බහුවර්ණ ප්‍රශ්න රාශියක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී එක් එක් අවුරුදු වලදී යොමු වෙන බහුවර්ණ ප්‍රශ්නවල විවිධාංගීකරණ ස්වරූපය මම හොඳින් අවධාරණය කළා. එකම රටාවේ එකම වර්ගයේ බහුවර්ණ නෙවෙයි. අසමාන වූ බහුවර්ණ ප්‍රශ්න අහන විදිය. ඒ අසමාන වූ බහුවර්ණ ප්‍රශ්නවලදී අපි නොසැලී ඒ ප්‍රශ්නේ විනිවිද භාවයෙන් යුතුව තේරුම් ගන්න විදිය, දකින විදිය, දැකිය යුතු විදිය සහ ඒ ප්‍රශ්නයට පිළිතුරු අපි අතර ගමන් කරලා පිළිතුරු හොඳින් නිවැරදිව තෝරා ගන්න ආකාරය පිළිබඳව ලොකු විස්තරයක් කරා. මම හිතනවා විශාල දැනුමක් නැත්තම් ඒ බහුවර්ණ සම්බන්ධයෙන් ඔබට ඕනෑම සටනක් දෙන්න පුළුවන් වෙයි විභාගෙදී. තවදුරටත් අපි 2022 23 වර්ෂ දෙක අනුමාන කරලා මං අනුමාන විභාග ප්‍රශ්න කීපයක් නැත්නම් ආදර්ශ විභාග ප්‍රශ්න කීපයක් හදලා තියෙනවා. අපි ඒව තමයි ඊළඟට සාකච්ඡා කරන්නේ. ඒයින් පස්සේ මම හිතනවා ඔබට බහුවර්ණ සම්බන්ධයෙන් විදේශ දාමේදී කරන්න දෙයක් නැහැ. විභාගෙට ගිහලා කෙලින්ම ලියන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සාකච්ඡාව මේ බහුවර්ණ ටිකත් සාකච්ඡාව අවසන් වෙනකොට ඔබ බහුවර්ණ කලාවේ ලිවීමේ තාක්ෂණයේ උරුමක් කරුවෝ වෙනවාමයි. පැහැදිලිද? රයිට්. බලමු මුල්ම බහුවර්ණ ප්‍රශ්නය. පහත එක් අංශයේ විදේශ වෙළඳාමට අදාළ ලියවිලි හා y අංශයේ ඒවට අදාළ විස්තර ඇතුළත් වේ. පැහැදිලිනේ? එක් අංශයේ තියෙනවා විදේශ වෙළඳාම සම්බන්ධ ලිපි. කැපබර ලිපිය, ණයවර ලිපිය, හානි රක්ෂණ ලිපිය, නිවේදන ලිපිය, ඔක්කොම ලිපි. හරිනේ? y අංශයේ තියෙනවා ඒවට අදාළ විස්තර. අහන්නේ ගැළපීම්, සසදීම්. බලමු ගලපන අහන විදිය. අහන්නේ A වලට අදාළ උත්තරය 1ද 2ද 3ද කියන එක. B වලට අදාළ උත්තරය. හරිනේ? මේ පැත්තෙන් පටන් ගන්න. ඒ කියන්නේ මෙතනින්. කැපබල් ලිපිය. මොකද මේ කැපබල් ලිපිය කියන්නේ? මම භාණ්ඩ තොගයක් අපනයනය කරනවා ඉන්දියාවේ කාපිල් දේව්ට. කාපිල් දේව් කියන්නේ ඉන්දියාවට ලෝක කුසලානේ මුලින්ම දිනා දීපු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. එයාට යවලා විනිමය බිලක් අණ කරනවා මට මුදල් ගෙවන්න කියලා. මාස 3ක් තමයි කල් ඉල්ලුවේ. මම මාස 3ක් කල් දීලා. එයාට විනිමය බිල බැංකුව මාර්ගයෙන් මෙයා පිළිගත්තම කියලා අස්සම් කරලා ප්‍රතිග්‍රහණය කළා එවනවා. දැන් ඒක නීත්‍යානුකූල බිලක්. හැබැයි මාස 3ක් යනකම් මට බැංකුවෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. මට එහෙම ඉන්න බැරි නිසා මම බැංකුවෙන් ඔක වට්ටම් කරගන්නවා. වට්ටම් කරගන්න පුළුවන්. ඒතර ප්‍රතිශතයක් අඩු වෙනවා. හැබැයි වට්ටම් කරෙද්දී ගැටලුවක් මතු වෙන්නේ බිල කල්පිරුණන් පස්සේ බැංකුවනේ දැන් කපිල් දේව්ගේ සල්ලි අය කරගන්න යන්නේ. බැංකුව සල්ලි ලොම බැංකුවට සල්ලි නොගෙව අගරු කළොත් බැංකුවට පාඩුවක් වෙනවා. අන්නේ පාඩුව පියව ගන්න කපිල් දේව්ට අපනයනය කර නැව්බඩු වල අයිතිය බැංකුව මගෙන් නීත්‍යානුකූලව පවරා ගන්න ලිපියක් මම ඉල්ලුම් කරනවා. ඒක තමයි කැපබල් ලිපිය කියන්නේ. හරිද? ඒ වගේ අරයක් බිලට ගෙවුවේ නැත්නම් බැංකුවට බලය තියෙනවා ඒ වහන්න විකුණලා අර මට ගෙවපු ඒ කියන්නේ බිල වට්ටම් කරලා දීපු සල්ලි ඉන්දියාවේ කපිල් දේව්ගෙන් අය කරගන්න. එහෙනම් අපනයන කරු විසින් Taman අපනයන කළ බහන් අයිතිය Tamanගේ බැංකුවට නීත්‍යානුකූලව පවරා දෙන ලිපිය තමයි කැපබල ලිපිය කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපනයන නෞභාරය අයිතිය බැංකුවට පවරයි. එහෙනම් මේකට එන්නේ අනිවාර්යයෙන්ම ඒ වලට එන්නේ 2. B ණයවර ලිපි මතකයිනේ. අන්තර්ජාතික වෙළඳාමේදී ලෝකේ සෑම රටක්ම අංක 1 ගෙවීම් මාධ්‍ය වශයෙන් උදාගන්නේ ණයවර ලිපිය නේ. අපනයන වටිනාකම ගෙවන බවට අපනයන කරුට පොරොන්දු වෙනවා. කවුද? ආනයන කරුගේ බැංකුව. එහෙනම් ඒක තමයි ණයවර ලිපිය. එහෙනම් මේකට එන්නේ 3. හානි රක්ෂණ ලිපිය. මතකද? පළුදු දෝෂ රහිතව පාරිශුද්ධ නෞභාරපතක් ලැබීමට නැව් සමාගමට බාර දෙයි. දැන් මම භාණ්ඩ තොගයක් අපනයනය කරනකොට ඒකේ සුළු ඩැමේජ් තියෙනවා, දෝෂ තියෙනවා.
ඒක ගැන නෞභාරපතේ සඳහන් කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම මත එහෙම පළුදු දෝෂ සටහනක් ලැබුවේ නැතුණාම ආනයනකරෝ භාණ්ඩ බාරගත්තම එයා තීරණය කරන්න පුළුවන් හොඳ තත්ත්වෙන් භාණ්ඩ බාර දුන්නා. ඒකයි පාරිශුද්ධ නෞභාරපතක් ආවේ. එහෙනම් නැවේදී හානියක් වුණා. නැව් සමාගම වන්දිල්ලන්න පුළුවන්. එහෙම වගකීමක් ඇති වුණොත් ඒ වගකීමෙන් නැව් සමාගම නිදහස් කරනවා කියලා මම දිවුරා පොරොන්දු වෙලා නොතාරිස්වරයක් ඉස්සර දිවුරුම් ප්‍රකාශයක් විදියට බාර දෙනු නැව් සමාගම. ඒක නැව් සමාගම ෂේප්නේ. එහෙනම් මගේ ඉල්ලීම මත පළුදු දෝෂ පිළිබඳ සටහන තැබිය යුතු නමුත් නෞභාරපතේ එහෙම සටහනක් තබන්නේ නැහැ. ඒ නිසා ඒක the clean bill of lading එකක් වෙනවා. පාරිශුද්ධ නෞභාරපතක් වෙනවා. හැබැයි ආනයනකරු ඉල්ලුවොත් එහෙම ඔබට හොඳ තත්ත්වයේ භාණ්ඩ බාර දීලා තියෙන. ඒකයි ඔබ පාරිශුද්ධ නෞභාරපතක් නිකුත් කරේ. මගේ භාණ්ඩ ඩැමේජ් වුණේ ඔබ ප්‍රහාණය කරද්දී. වන්දි ගෙවපන් කිව්වොත් මොකද වන්දි ගෙවන්න ඕනේ. අන්න එතනදී ඒ වන්දි ගෙවීමේ වගකීම නිදහස් වෙනවා මේ ලිපිය පෙන්වුවම ආනයනකරුවට. තේරුණාද? ඒකට මොකක්ද කියන්නේ? හානි රක්ෂණ ලිපිය. එහෙනම් මේකට එන්නේ 4. නිවේදන ලිපිය. භාණ්ඩය වූ පසු ඒ බව දන්නවා ගෙනුම් කොට එවනවා. භාණ්ඩය වල දේශීය දාමි නම් ලොරියක් මගින් ලොරියේ විස්තර අපනයන භාණ්ඩයක් නම් අදාළ නැවේ විස්තර ඒ නැව ඉම්පෝර්ට් එක රටේ වරායට සේන්දු වන ආසන්න දිනේ සිහිපත් කරලා ඒගොල්ලන්ට සූදානම් වෙන්න නිවේදන මේ ලිපියක් යවනවා. නැත්නම් නිවේදන සටහන කියලා තෝකර කියන නිවේදන ලිපිය කියලා කියනවා. නිවේදන සටහන කියලා කියනකොට නිවේදන සටහන. නිවේදන සටහන කියන්නේ ඕකම තමයි. එහෙනම් මේකට එන්නේ 1. එහෙනම් උත්තරේ 2 3 4 1 තියෙනවා. 2 3 4 1. 2 3 4 1 තියෙන්නේ. එහෙනම් දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත එක්සංශයේ වෙළඳ සංකල්ප හා වෛති ඉරුවේවට අදාළ තොරතුරු ඇතුළත් වේ. එක්සංශයේ තියෙන වෙළඳ සංකල්ප. අපනයන බලපත්‍ර. විදේශ විනිමය වෙළඳපොළ. ඉදිරි විනිමය වෙළඳපොළ. ප්‍රපාතනය. විස්තර තියෙනවා. ගලපන්න අහන්න බලමු. ගලපන ක්‍රමය මේකේදී. ඔව් 1ට C 2ට D නේ. මේ ඒ කියන්නේ මේ අන්තයෙන් අරන් තියෙන්නේ. මේ අන්තයෙන් මේකට අදාළව අරන් තියෙන්නේ. මොකද්ද අපනයන බලපත්‍ර කියන්නේ? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව දැන් සමහර සීමා කරපු අපනයන තියෙනවනේ. ඒවට බලපත්‍රයක් නැතුව යවන්න බෑ. එහෙනම් සීමා කළ අපනයනයක් නම් අනිවාර්යයෙන්ම අපනයන බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. මේ බලපත්‍රය දෙන්නේ කොහෙන්ද? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පමණයි. හරිද? ඒ වගේම සීමා කරපු ආනයන තියෙනවා. අපේ රටට ගෙන්වීම සීමා කරපුවා. ඒවටත් ලයිසන් එකක් ඕනේ. ඒක තමයි ආනයන බලපත්‍රය කියන්නේ. ඒ බලපත්‍රය දෙන්න ඕනේ කොහෙන්ද? ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ. පැහැදිලිද? එහෙනම් මේකට හරියන්නේ C කියන උත්තරේ. එකට එන්නේ C. විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ දැන් පවතින විනිමය අනුපාතයක් යටතේ වාණිජ බැංකු සමග පුද්ගලයෝ සහ ආයතන සම්බන්ධ වෙලා විදේශ විනිමය ගනුදෙනුවක් කළොත් නැත්නම් මිලදී ගැනීමක් විකිණීමක් කළොත් ඒකට අපි කියනවා විදේශ විනිමය වෙළඳපොළ. දැන් විදේශ විනිමය කියන්නේ ලංකාවට ඕනෑම රටක භාවිතා වන මුදල් ඒකකයක් විදේශ විනිමය. ඇමරිකාවට පවා ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය. තේරුණානේ? එහෙනම් පවතින විනිමය අනුපාතය යටතේ කියන්නේ මහ බැංකුව විදේශ විනිමය සඳහා ඇතිවන ඉල්ලුම සැපයුම අනුව දිනපතා තීරණය කරන අනුපාතයේ අන්නේ විනිමය අනුපාතය අනුව අපි රුපියල් දීලා බැංකුවෙන් අපි හිතමු යුරෝ ගන්නවා. විදේශ විනිමය ගන්නවා. එහෙනම් අපි විදේශ විනිමය මිලදී ගත්තා. බැංකුව පැත්තෙන් අපට වික්කා. එහෙනම් විදේශ විනිමය ගනුදෙනුවක්. ඒක තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. එහෙනම් පවතින විනිමය අනුපාතය යටතේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ D. ඊළඟට ඉදිරි විනිමය වෙළඳපොළ. Forward exchange market. ඒ කියන්නේ මොකක්ද? විනිමය අනුපාත ඉහළ යාමෙන් නැතිවන පාඩු ඉලව් කරගන්න, අවම කරගන්න වාණිජ බැංකු සමග ගිවිසගත් අනුපාතයක් යටතේ විදේශ විනිමය මිලදී ගැනීමටත් විකිණීමටත් පුද්ගලයන් සහ ව්‍යාපාර බැංකු සමග ගිවිසුම ඇති කරගන්න. ඒ ගිවිසුම තමයි ඉදිරි විනිමය ගිවිසුම කියන්නේ. අන්නේ ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් අනුපාතය යටතේ ඉදිරි දිනකදී විනිමය මිලදී ගැනීමක් විකිණීමක් වුණොත් බැංකු සමග ඒක තමයි ඉදිරි විනිමය වෙළඳපොළ කියන්නේ. දැන් අපි තුමු ඩොලර් එක රුපියල් 300යි කියලා. 300යි අපි තුමු අප්‍රේල් මැයි වෙනකොට ඕක 350 නෙවෙයි 450ක් විතර වෙයි කියලා සැකයක් තියෙනවා.
එතකොට අපිට අද ඇමරිකාවෙන් ඩොලර් එකක භාණ්ඩයක් ගෙන්නොත් අපිට ඒක ගෙන්නන්න ගෙවන්න වෙන්නේ රුපියල් 100 අදම ගෙවුවොත්. නමුත් අපි ගෙවන්නේ තව මාස 3කින්. 3කින් ගෙවනකොට මේක රුපියල් 300 රුපියල් 500 මොකද එන්නේ? අපිට තව රුපියල් 200ක් පාඩු. අන්න අපි වාණිජ බැංකුවක් එක අද කිවිසුමක් ගහනවා. තව මාස 2කින් නැත්නම් 3කින් නම් අපි මේ ගනුදෙනු නිම කරන්නේ. ඒ වන විට විනිමය අනුපාතයේ කීයක් වුණත් රුපියල් 345 ගානේ අපට විනිමය ගනුදෙනු කරන්න පුළුවන්. එහෙනම් එදාට 450ක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපට පුළුවන් කිවිසුමේ සඳහන් වුණ 345 නැත්නම් 345 ගානේ විදේශ විනිමය මිලදී ගන්න පුළුවන්. අන්න ඒකෙම අපට වාසියක් වෙනවා. අන්නේ අනුපාතය යටතේ විදේශ විනිමය එක්ක මිලදී ගන්නවා එක්ක විකුණනවා. දෙකම එකයි. විදේශ විනිමය සෑම මිලදී ගැනීමක්ම කියන්නේ බැංකුව පැත්තෙන් විකිණීමක්. විදේශ විනිමය විකිණීමක් කියන්නේ අපි අපේ පැත්තෙන් විකිණීමක් බැංකුව පැත්තෙන් මිලදී ගැනීමක්. ඒ දෙකටම කියන්නේ මොකක්ද එහෙනම්? ඉදිරි විනිමය වෙලඳ කියන්නේ. ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් අනුපාතය යටතේ සිදුවන විදේශ විනිමය ගනුදෙනු තමයි ඉදිරි විනිමය වෙළඳපොළ කියන්නේ. පවතින දෛනික විනිමය අනුපාතය යටතේ සිදුවන විනිමය ගනුදෙනු තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. එහෙනම් මේකට එන්නේ මොකද්ද? ඉදිරි වාණිජ බැංකුව සමග ගිවිසගත් විනිමය අනුපාතයක් යටතේ විදේශ විනිමය ගනුදෙනු සිදුවනකොට අන්න එතන ඇතිවන වෙළඳපොළ තමයි ඉදිරි විනිමය වෙළඳපොළ කියන්නේ. එහෙනම් මේකට එන්නේ ඒ ප්‍රපාතන ඩම්පින් කියන එක. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් විදේශ රටක වෙළඳපොළකදී ඉතා අඩු මිලට අලෙවි කරනවා. නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් විකුණන පාඩුවකුත් දෙනවා. කමක් නැහැ. ඒකෙන් බලන්නේ නව වෙළඳපොළවල් ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගත්තන් පස්සේ මිල වැඩි කරලා ඒක ආවරණය කරගනි. ආරම්භයේදී අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මිල අඩුවෙන්ම විකුණනවා. ඒක තමයි ප්‍රපාතනය කියන්නේ. එවන එකට ගැලපෙන්නේ මොකද්ද? භාණ්ඩයක් විදේශයකදී ඉතා අඩු මිලකට අලෙවි කිරීම. එහෙනම් ප්‍රපාතනය. ඒකට අදාළ වෙන්නේ B. එහෙනම් පිළිතුර එන්න ඕනේ CDAB. 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 CDAB තියෙනවා. පළවෙනි උත්තරේ නේ CDAB. පළවෙනි උත්තරේ හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ රටවල් කීපයක් වෙළඳ කටයුතු තුළ නිරත වූ ආකාරයයි. සිංගප්පූරුව, ලංකාව, මියන්මාරය. සිංගප්පූරුව විදේශවලින් ද්‍රව්‍ය ආනයනය කර වරාය ගුදම් තුලදීම ඒවා තෝරා අසුරා නැවත යුරෝපා රටවලට යවයි. මේ ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද බලමු ඉස්සෙල්ලා. අහන්නේ රටවල් තුන ක්‍රියාත්මක කරන නිවැරදි වෙළඳ කටයුතු රයිට් වෙළඳාම් වර්ගය අහන්නේ. සිංගප්පූරුව විදේශවලින් ද්‍රව්‍ය ආනයනය කරලම වරාය ගුදම් තුලදීම වරායෙන් පිටතර යන්නේ නැහැ. රට තුලට ගන්නෙ නැහැ. හරිනේ. එහෙනම් මොකක්ද දෙන්නේ? අනිවාර්යයෙන්ම අන්තරාලය. ඒවා තෝරා අසුරා නැවත යුරෝපා රටවලට යවනවා. මොකද වෙන්නේ? අන්තරාලය දාන. රට තුලට ඇවිල්ලා තේරීම මිශ්‍ර කිරීම ඇසිරීම හෝ වෙනත් වෙනසක් කරේ වුණ ප්‍රතිපලයන් මේක ආවේ නැහැ. ගුදම් තුලදීම මොකද කරේ? අසුරා නැවත අසුරා එක්ස්පෝර්ට් කරනවා. එහෙනම් මොකද? අන්තරාලය දාන. මේකට එන්න ඕන අනිවාර්යයෙන්ම අන්තරාලය. ලංකාව. ජපානයෙන් ද්‍රව්‍ය ගෙන්වා වැලිමඩ කම්මලක් තුලදී නැවත සකස් කර අපනයනය කරයි. ජපානයෙන් ද්‍රව්‍ය ගෙන්වනවා. වරායෙන් පිටතට ගන්නවා. වැලිමඩ කම්මලකදී තමයි නැවත සකස් කර අපනයනය කරන්නේ. මොකක්ද එහෙනම් ඒක? ප්‍රතිඅපනයන. අනිවාර්යයෙන් මේක ප්‍රතිඅපනයන වෙන්න ඕනේ. ප්‍රතිඅපනයන වෙන්න ඕනේ. මියන්මාරය. US ඩොලර් ලක්ෂයක භාණ්ඩ ගෙන්වා ඩොලර් 60000ක් මුදලින් ගෙවා ඉතිරියට භාණ්ඩ සපයයි. මොකද මේ කියන්නේ? මේ දුප්පත් රටවල කියන්නේ විදේශ විනිමය හිඟ රටවල් විදේශ වෙළඳාම යෙදෙන ක්‍රම. දැන් විදේශ විනිමය නැත්නම් විදේශ සංචිත නැත්නම් ඩොලර් නැත්නම් අපිට භාණ්ඩ ගෙන්නන්න බෑනේ. දැන් අපිට ඩොලර් නැත්නම් තෙල් ගෙන්නන්න බෑනේ. ඩොලර් නැත්නම් අපිට මිදි ඇපල් ගෙන්නන්න බෑනේ. තේරෙනවද? එහෙනම් ඒ විදේශ විනිමය හිඟ නිසානේ. ඒ හිඟ රටවල් නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලොත් කොහොම හරි විදේශ වෙළඳාම ක්‍රියාත්මක කරනවා. ආනයන අපනයන කරනවා. විශේෂයෙන්ම ආනයන. තේරෙනවද? මේකෙදි වෙන්නේ දැන් මියන්මාරයේ විදේශ විනිමය හිඟ රටක් වශයෙන් ඩොලර් ලක්ෂයක භාණ්ඩ ආනයනය කරනවා. හැබැයි ගෙවන්නේ ඩොලර් 60000යි. ඉතුරු 40000 මොකද කරන්නේ? ඒකට හිලව් වෙන්න භාණ්ඩ වර්ගයක් සපයනවා. ඒ කියන්නේ සම්පූර්ණ විනිමය ප්‍රමාණය ගෙවන්න බැරි නම් ඒ ගෙවන්න බැරි නම් කොහොම හරි වෙන උපාය මාර්ග මගින් අවශ්‍ය භාණ්ඩ ආනයනය කරනවා. මෙන්න ඒක උපාය මාර්ගයක්. ඩොලර් ලක්ෂයෙන් 60000ක් මුදලින් ගෙවනවා. ඉතිරියට භාණ්ඩ සපයනවා.
නැත්තම් සම්පූර්ණ භාණ්ඩ සපයනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඩොලර් ලක්ෂෙම අමාරුවෙන් හරි ගෙවනවා. ගෙවලා ගිවිසුමක් ගහ ගන්නවා. ඒකෙන් 25% නැවත මියන්මාරයේම යටිතල පහසුකම් සංවර්ධනය කරන්න වගේ ව්‍යාපෘතිවල ආයෝජනය කළ යුතුයි. ඒත් වාසී අපි ඒකට කියන්නේ මොකද්ද? කවුන්ටර් වෙළඳාම, කවුන්ටර් ට්‍රේඩ්. කවුන්ටර් වෙළඳාම. කවුන්ටර් වෙළඳාම. කවුන්ටර් වෙළඳාම. එහෙනම් සිංගප්පූරුවේ අන්තරාල, ලංකාවේ ප්‍රතිඅපනයන, මියන්මාරයේ කවුන්ටර් වෙළඳාම. බලන්න උත්තරේ කොහොමද ගැලපෙන්නේ? සිංගප්පූරුවේ අන්තරාල, ඊළඟ එකේ ප්‍රතිඅපනයන. අන්තරාල. ඒ කියන්නේ A වලට අන්තරාල, B වලට ප්‍රතිඅපනයන. හරිනේ? A වලට අන්තරාල, B වලට ප්‍රතිඅපනයන, C වලට කවුන්ටර් තිබුණේ ඔව්. එහෙනම් A අන්තරාල, B ප්‍රතිඅපනයන, C කවුන්ටර් වල දාගෙන හොඳම උත්තරේ තියෙන්නේ දෙකේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකාව 1982 දී එංගලන්තයට එරෙහිව පැවති ප්‍රථම ටෙස්ට් තරගයේදී ලංකාව වෙනුවෙන් පළමු පන්දුව යවූ අසන්ත දෙමෙල් විසින් දෙවාශ්‍රිත සෙල්ලම් භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කර ඇත. කවුද මේ ආරම්භ කරලා තියෙන්නේ? ලංකාව ටෙස්ට් වරම් ලැබලා 82 මට මතකයි පෙබරවාරි මාසේ දිනෙන මතක නැහැ. කිත් ප්ලෙචර්ගේ නායකත්වයෙන් යුක්තව ලංකාව බඳුළු වර්ණපුරගේ නායකත්වයෙන් යුතුව පළවෙනි ටෙස්ට් මැච් එක. ඒකේ පළවෙනි ටෙස්ට් පන්දුව කියන ඕපනින් බෝල් වශයෙන් හිටිය අසන්ත දෙමෙල් යවුවේ. ඒක ඉතින් වාර්තාවනේ කවදා කරන්න බිදෙන්නේ. එයා දෙවාශ්‍රිත සෙල්ලම් භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කරලා තියෙනවා. අපිට ඒකෙන් වෙන ගණනයක් නැහැ. විදේශවලින් ලද මිල විමසුම් වලට මිල කියුම් තුලින් පිළිතුරු සපයන ලදී. මෙයාට විදේශවලින් ඒ කියන්නේ මෙයා එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් එකක් කරන්නේ. විදේශවලින් මිල විමසුම් ලැබෙනවා. ප්‍රයිස් රික්විෂන්. මෙයා උත්තර යවනවා, මිල කියුම් යවනවා. ඒක එක කාර්යයක් එතකොට. නැව් නියෝජිතයෙකු ලවා නැවක ඉඩකඩ වෙන් කරවාගෙන තියෙනවා. කල්ැතුවම ශිපින් ඒජන්සියක් ලවා නැවක ඉඩකඩත් වෙන් කරගෙන තියෙනවා භාණ්ඩ නැව්ගත කරලා අපනයනය කරන්න. ඉන්පසු නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ අසුරා ඒවා රක්ෂණය කරන ලදී. ඊට පස්සේ නැව්ගත කරන්න සුදුසු පරිදි භාණ්ඩ අසුරලා ඒවා රක්ෂණය කිරීමත් කරනවා. ඉහත තොරතුරු තුලින් අපනයන ක්‍රියාපටිපාටියට අයත් ඔහු විසින් ඉටු කර ඇති නිවැරදි අපනයන කාර්යපටිපාටි සංඛ්‍යාව දැක්වෙන පිළිතුරු වන්නේ. දැන් ප්‍රශ්න වලට ආවනේ. අහන්නේ මෙයා දැන් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් එකක් කරන්නේ. අපනයන අභිමුඛ ව්‍යාපාර කටයුත්තක්. ඒ කියන්නේ මොකද්ද? මෙයා බිහි කරන මුළු නිමෙවුම් ප්‍රමාණයම හෝ නැත්නම් වැඩි නිමෙවුම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම අවම සිට ප්‍රස් එකක්. අපනයනයේ සඳහාමයි නිපදවන්නේ. ඒකයි එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් බිස්නස් කියන්නේ. අපනයන අභිමුඛ ව්‍යාපාර කියන්නේ. හරිද? එහෙනම් මෙයාට අනිවාර්යයෙන්ම අපනයන ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න වෙනවා. ඒ අපනයන ක්‍රියාපටිපාටියේ කාර්යන් කීපයක් මේ පුංචි සිද්ධි අධ්‍යයනය තුල කේස් ස්ටඩි එක ඇතුළේ තියෙනවා. ඒ සංඛ්‍යාව අහන්න. එතකොට දෙවාශ්‍රිත සෙල්ලම් භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කරා කියන එකේ අපනයන ක්‍රියාපටිපාටියක් නැහැනේ. ඒ ව්‍යාපාරය ආරම්භ කළා. එතනින් පස්සේ අපිට උත්තර ඉදිරියට ගන්න පුළුවන් වෙයි. තේරෙනවනේ? විදේශවලින් ලද මිල විමසුම් වලට මිල කියුම් තුලින් පිළිතුරු සපයනවා. අන්න ඒක ක්‍රියාපටිපාටි කොටසක්. දැන් විදේශ වලින් මෙයාට මිල විමසුම් එනවා, මෙයා මිල කියුම් යවනවා. අන්න එකක්. ඒ පළවෙනි කාර්යය. අනික නැව් නියෝජිතයෙකු ලවා නැවක ඉඩකඩ වෙන් කරගන්න. ඒකත් කල්ැතුව කරගන්න එපේ. දෙවෙනි කාර්යය. තුන්වෙනි එක තමයි ඉන්පසු නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ අසුරා. මොකක්ද ඒක? තුන්වෙනි කාර්යය. මොකද නැව්ගත කරන්න සුදුසු පරිදි අසුරන්න ඕන. එක් භාණ්ඩ වර්ග අසුරන ක්‍රම වෙනස්. ඇසුරුම් ක්‍රම වෙනස්. ඇසුරුම් වලට තියෙනවා තාක්ෂණ. ඇසුරුම් තාක්ෂණය අසමානයි. දැන් මාළු, මුහුදු මාළු, ඒ කියන්නේ ෆ්‍රෙෂ් පිස්, නැවුම් මාළු අපනයනය කරන අසුරන තාක්ෂණයයි සෙල්ලම් භාණ්ඩ අසුරන තාක්ෂණය දෙකක්. රස කැවිලි අසුරන තාක්ෂණය තව විදියක්. ඖෂධ වර්ග අසුරන තාක්ෂණය වෙනස්. ඒ වගේ අදාළ සුදුසු තාක්ෂණය පාවිච්චි කරලා ඇසුරුම් කරා. එහෙනම් කාර්යයන් තුනයි. ඊට පස්සේ ඒවා රක්ෂණය කරන්න එපේ. නැව්ගත කරන්න පෙර නාවුක ප්‍රවාහනයේදී භාණ්ඩ වලට හානියක් වුණොත්, ගිනි ගැනීමක් වුණොත්, බිඳෙන සුළු භාණ්ඩ නම් බිඳුනොත් වන්දි ගන්න රක්ෂණය කරනවා. 4යි. ඉහත තොරතුරු තුලින් අපනයන ක්‍රියාපටිපාටය අයත් ඔහු විසින් ඇති කර ඇති නිවැරදි අපනයන කාර්යපටිපාටි සංඛ්‍යාව කීයද? අනිවාර්යයෙන්ම 4යි.
මොනවද? මිල විමසුම් වලට මිල කිව්මක් ඇව්වා. නැව් නියෝජිතයෙකු ලවා නැවක ඉඩකඩ වෙන් කරව ගත්තා. ඊට පස්සේ නැව්ගත කරන සුදුසු පරිදි ඇසුරුම් කරනවා 3යි. රක්ෂණය කරනවා 4යි. උත්තරේ 4යි. හරිනේ එච්චරයි වෙන නෑනේ. 4යි. 4ද නැද්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න ඇත්තටම ලොකු විවේචන කරා. ඔය මාකින් පැනල් වල ඉන්න කවුද ප්‍රධාන පාලක පරීක්ෂකවරයාට අමතරව සහකාර පාලක පරීක්ෂකවරු ඉන්නවනේ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු ඒගොල්ලෝ නිතර ඉල්ලීම් කරා මේ වගේ ප්‍රශ්න අඩු කරපොද මේක ළමයාට අසාධාරණයි. ළමයාට දැන් විවාද කණ්ඩායමක ඉන්න ළමයෙකුට මේක එක එක පැත්තෙන් විවාද කරන්න පුළුවන්. මේකේ උත්තර නෑ 6ක් තියෙනවා කියලා පුරන්න පුළුවන්. මේකේ 5යි මේකේ 3යි. මේක අර නිශ්චිත ඒකීතාවේ නෑ. දැන් වාස්තවික අභ්‍යාස කියන එක තේරුම මොකක්ද දරුවනේ? වාස්තවික කියන්නේ නිශ්චිත පිළිතුරක් සපයාගත හැකි ප්‍රශ්න. නිශ්චිත පිළිතුරක් අපේක්ෂිත ප්‍රශ්න. නැත්නම් නිශ්චිත ආකාරයෙන්ම පිළිතුරු සපය යුතු ප්‍රශ්න කියන එකයි. දැන් මේක නිශ්චිතද? අවිනිශ්චිතයි. එකිනෙකාට එකිනෙක විදිහට කියත හැකි නෑ. මේක උදාහරණයක් වශයෙන් ඉන්පසු නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ අසුරායව රක්ෂණය කරා. ඒක එක කාර්යයක් කියලා තර්ක කරන්න පුළුවන්. ඇසුරුම් කරේ නැත්නම් රක්ෂණය කරන්නේ නෑ. එහෙනම් ඇසුරුම් කිරීම රක්ෂණයට පූර්ව අවශ්‍යතාවය. රක්ෂණයට මහා බද්ධ කාර්යයක් මේක. නිසා මේ දෙක මේකයි. ඒක 3යි තියෙන්නේ. තේරෙනවද? ඒක පොඩි අසාධාරණයක් තියෙනවා. ඒකයි මේකට දැන් ඇත්තටම මේක අඩු වුණා දැන් පේපර් එකේ. මේ මොඩලේ අඩු වුණා දැන්. සමහරට ඉස්සරහට අහන්නෙම නැති. මමත් කැමතියි මේව අහන්න නැත්තම්. මොකද මේක ළමයට අනවශ්‍ය පීඩනයක් දෙන්නේ. දැන් අපිට පේන්නේ කාර්යයන් 4යි. නමුත් 5ක් තියෙනවා. තෝරන්න බලන්න. අසාධාරණයි. මමත් පිළිගන්නවා ඒක. එන්නේ නැත්තම් මමත් ප්‍රාර්ථනා කරනවා මේ වගේ ප්‍රශ්න එන්න එපා කියලා. මොකද අනාගතේ අපිටත් දරුවෝ ඉන්න පුළුවන්. කවදා හරි විවාහ වෙච්ච කාලෙක තේරෙනවද? එතකොට මේ අසාධාරණයි මේක. මමත් ප්‍රාර්ථනා කරන්නේ එන්න එපා කියලා. ආවොත් ඉතින් අපිට මොකද ස්ට්‍රයික් කරන්නද? උද්ඝෝෂණය කරන්න විභාගශාලාවේ බෑනේ. ලියන්න එපා. මොකද පස්වෙනි එක? පස්වෙනි එක කොතනද තියෙන්නේ? හංගල තියෙන්නේ. මේක සැඟවුණු ප්‍රශ්න කියන්නේ මේකට තමයි. hidden questions. සැඟවුණු ප්‍රශ්න. තියෙන්නේ මෙන්න මෙතන. වෙනුවෙන් පළමුවේදී ඔසන්දමෙල් දවාශ්‍රිත සෙල්ලම් භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කර ඇත. මෙන්න මෙතන තමයි සැඟවුණු උත්තරේ තියෙන්නේ. අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කර ඇත. විධිමත්ව ආරම්භ කර ඇත. මොකද්ද මේ විධිමත්ව ආරම්භ කරා කියන්නේ? දැන් අපනයන අභිමුඛ කියලා තේරෙනවනේ. විධිමත්ව ආරම්භ කරනවා කියන්නේ ඕනෑම අපනයනකරුවෙක්ගේ පළවෙනි කාර්යය මොකද්ද? අපනයන සංවර්ධන මණ්ඩලයට ගිහිල්ලා නැත්තම් දැන් ඔන්ලයින් කරන්න පුළුවන් මේ දවස්වල අපනයන සංවර්ධන මණ්ඩලයේ EDB1 EDB එක ඇබ්‍රිවියේෂන් නේම් එක. ඒ ඇබ්‍රිවියේෂන් නේම් එකෙන් තමයි මේ මොකද්ද ඩොකියුමන්ට්ස් අංක කරන්නේ. EDB1 කියන අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා බාර දීලා අපනයනකරුවන්ගේ නාම ලේඛනය තුල නම ඇතුළත් කරලා පොදුවේ අපනයනකරුවෙක් ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක කරපු නිසා තමයි විධිමත්ව ආරම්භ කර ඇත කියන්නේ. අපනයනය කරන ව්‍යාපාරයක් විධිමත්ව ආරම්භ කර ඇත කියන්නේ ඒකයි. එහෙනම් ඒකත් එක කීයද? 5යි. හොයන්න පුළුවන්ද දැන් කිව්වේ නැත්තම්? පොඩි පීඩනයක් තියෙනවනේ මේක ප්‍රශ්නවල. ඔව්. එහෙනම් උත්තරේ 5යි. එහෙනම් පස්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. බික්ෂොප් මාකටිං සමාගම විසින් පහත දැක්වෙන විකුණුම් කමයක්ක් තියෙනවනේ විකුණුම් නියෝජිතයෙකුට සිදු කර ඇත. බික්ෂොප් මාකටිං සමාගම පහත දැක්වෙන භාණ්ඩ විකුණුම් නියෝජිතයෙකුට කරලා තියෙනවා. මාස 2ක ණය පදනම මත රුපියල් 100ක් මිල කර ඇති අභ්‍යාස පොත් 500යි. මාස 2ක ණය පදනම කියන්නේ මාස 2කින් තමයි ගෙවන්න ඕනේ. මාස 2කම යාට chance එකක් තියෙනවා ගෙවන්න. තේරුණාද? රුපියල් 100ක් මිල කර ඇති අභ්‍යාස පොත් 500යි. වරහන් තුල තියෙනවා 35 සුද්ධ 60 මුදල් වට්ටමක් හිමි වේ. මතකද? මේ මුදල් වට්ටම් සංකේතවත් කරන නැත්නම් නිරූපණය කරන ක්‍රමවේද වෙළඳ ලෝකයේ තුල තියෙන. අපි මේ වගේ ප්‍රශ්න දෙකක් විතර කතා කරා දේශීය වෙළඳාම් පාඩමේ මතක ඇති. මේකේ තේරුම සුද්ධ 60යි කියන්නේ මාස දෙකක් කල් දීලා තියෙනවා. තේරෙනවද? මේක ගිලම තියෙන මාස දෙක නෑ පදමුනේ. මාස දෙකකින් තමයි ගෙවන්න තියෙන්නේ. හැබැයි දින 60ක් කියන එකනේ. ඒක දින 30කින් ගෙවුවොත්. ඒ කියන්නේ මාසකට කලින් සල්ලි ගෙවුවොත් 105ක් මුදල් වට්ටමක් දෙනවා. ඒක තමයි මේක තේරුම. තේරුණාද? සුද්ධ 60 කියන්නේ සුද්ධ වශයෙන්
දීලා තියෙන මුලින්ම ණය ගෙවන්න මාස 2ක් දින 30 දින 60ක්. නමුත් එයා දින 30කින් ගෙවුවොත් එනම් මාසකට කලින් ගියොත් 5%ක මුදලටම හම්බ වෙනවා. එකක් රුපියල් 200ක් වටිනා පැන්සල් පෙට්ටි 20යි 5%ක වෙළඳ වට්ටමක් ලබා දී තියෙනවා. 5%ක වෙළඳ වට්ටම. නියෝජිතට විකුණුම් කොමිස් 10%ක්ද කැපකරු කොමිස් 5%ක්ද හිමි වේ. නම් නියෝජිතට හිමි නිවැරදි කොමිස් මුදල වන්නේ. මොකද වෙන්නේ? ඔය වගේ ප්‍රශ්නයක් දැන් මෑත කාලේ ආවෙම නැහැ. කාලෙකින් ආවේ නැහැ. දැන් එන්න කාලේ හරි. ඔබටම තමයි මේක සමහරට මුල් වතාවට යොමු වෙන කාලයකට පස්සේ. දැන් කැපකරු කොමිස් කියන්නේ මොනවද? ප්‍රධානියෙක් වෙනුවෙන් නියෝජිතයව විවිධ කැපකිරීම් කරනවා. ඒ කැපකිරීම් වෙනුවෙන් සාමාන්‍ය කොමිස් මුදලට අමතරව නියෝජිතයාට ලබා දෙන අතිරේක ප්‍රතිලාභයක් තමයි කැපකරු කොමිස් කියන්නේ. එතකොට සමහර විට කැපකරු කොමිස් ගණන් බලන්න වෙන්නේ ණයට විකුණුම් වලට විතරද? ඒ ගැටලුව වෙනවා. මම තීරි පාඩේ කරලා පැහැදිලි කරා. මෙහෙමයි. නියෝජිතේ කරන නැත්නම් නියෝජිතෙක් ප්‍රධානියෙක් වෙනුවෙන් කරන එකම කැපකිරීම ණයට විකුණුම් විතරක් නම්. තේරෙනවද? කියන්නේ ණයට විකුණුම් සඳහා බොල් ණය පාඩුවක් ඇති වුණොත් ඒ බොල් ණය පාඩුව නියෝජිතයා බාර ගන්නවා. කරන එකම කැපවීම එච්චරයි. ණයට වික්කම බොල් ණයක් ඇති වුණොත් ඒ පාඩුව ප්‍රධානියට පවරන්නේ නැහැ. ඒක තමයි බාර ගන්නවා. ඒක තමයි එකම කැපකිරීම. එහෙමනම් ඒ කැපකිරීම වෙනුවෙන් නම් කැපකරු කොමිස් ගණන් ගෙවන්නේ. එහෙනම් ණයට විකුණුම් වලට විතරයි මේ 5% බලන්න ඕන. සාමාන්‍ය කොමිස් මුළු විකුණුම වලට බලනවා. ණයට අත්පිට ප්‍රශ්නයක් ඔක්කොම බලනවා. නමුත් ඊළඟ ප්‍රශ්න තමයි නියෝජිතයෙක් කරන එකම කැපකිරීම බොල් ණයට විකුණුම් සඳහා බොල් ණය අවදානම් බාර ගැනීම පමණක්ද? පමණක් නොවේ නම් අනිවාර්යයෙන්ම මේ 5% මුළු කොමිස් වලටම බලන්න ඕන. තව නියෝජිතයා අතීතයේදී බහන්ට සොරකම් කරන්න පුළුවන්. සොරහානීය පාඩුවත් එයා බාර ගන්නවා. ප්‍රධානිය ඒකෙන් නිදහස් කරනවා. කැපකිරීමක් කරනවා. ජල් පැනීම ලාභ වෙන්න පුළුවන්. ප්‍රවාහනීය ලාභ හානි වෙන්න පුළුවන්. ගිනි ගැනීම ලාභ වෙන්න පුළුවන්. තේරුණාද? එවැනි ලාභත් මොකද වෙන්නේ? ප්‍රධානියට පවරන්නේ බාර ගන්න. එහෙනම් එක එක අංශ වලින් මෙයා කැපකිරීම කරනවා. ඒ නිසා එහෙනම් අනිවාර්යයෙන්ම වෙනත් ඉඟි බිඟි නැත්නම් ප්‍රශ්නය තුල මෙයා කැපකිරීම කීපයක් කළ හැකි නිසා සාමාන්‍ය කොමිස් මුදල වගේම කැපකරු කොමිස් බලන්නේ මුළු විකුණුම් වලටමයි. පැහැදිලිද? නමුත් මේ වගේ සිද්ධියක් දිනයකදී පොඩි ඉඟියක් බිඟියක් දුන්නොත් මෙයා ප්‍රධානිය වෙනුවෙන් ණයට විකුණුම් වලදී බොල් ණය ඇතිවොත් බොල් ණය අවදානම් ද බාර ගනි කියලා ඉඟියක් දුන්නොත් ඒක විතරයි කරන්න කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම කැපකරු කොමිස් බලන්න ඕනේ ණයට විකුණුම් වලට පමණයි. පැහැදිලිද? අන්නේ කාරණා දෙක හරියට නිරවුල් කරලා තීරණය අරගෙන තමයි මේ ප්‍රශ්නෙට අපි උත්තර හොයන්නට ඕනේ. නැත්නම් උත්තරේ මාරු වෙන්න පුළුවන්. ලොකු අමාරුවක් නෑ මේකේ. තේරෙනවද? එහෙමනම් මෙයා පොත් විකුණලා තියෙනවා කොච්චරක්ද? 500ක්. 500ක් නේ. කීය ගානද? රුපියල් 100 ගානේ. එතකොට කීයද? පොත් 50000ක්. රුපියල් 50000ක් නේ. පොත් 500ක් විකුණන රුපියල් 100 ගානේ. එහෙනම් රුපියල් 50000යි. හැබැයි 50000ටම කමිෂන් හම්බ වෙන්නේ නැහැ. තේරෙයි? ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවනේ. ඩිස්කවුන්ට් අඩු වෙන්න එපා. ප්‍රතිලාභ දෙකක් දෙන්න බෑනේ. මොකද සුද්ධ 60 30න් 5. ඒක තේරුම දින 60ක් ණය කාලේ ලැබුණට දින 30කින් ගෙවුවොත් 5% අඩු කරනවා. එහෙනම් 50000න් 5% කියන්නේ කීයද? 50000 105 එහෙම හදන්නේ පොඩි කාලේ වගේ නේ. 50000න් 10ක් කියන්නේ කීයද? 0.5000යි. එහෙනම් 50000න් 5% කියන්නේ මොකද්ද? ඒකෙනු භාගය 2500යි. එහෙනම් අත්පිට විකුණුම් 47500යි. ඒක ගත්ත විදිහ තේරුණානේ. පොත් 500 විකුණුම් මිල රුපියල් 100යි 50000යි. එයාට 5%ක වට්ටමක් ලැබෙනවා. එහෙනම් 47500යි. ඒකම එකක් රුපියල් 200ක් වටනා පැන්සල් පෙට්ටි 20ක් 20යි. ඒකට 5%ක වෙළඳ වට්ටමක් ලැබෙනවා. 5%ක වෙළඳ වට්ටමක්. ලකුණු කොළ මිලෙන් අඩු කරලම දෙනවා ඒක. ඒ කියන්නේ රුපියල් 200ක් වෙන්නේ නැහැ. 200ක් වෙන්නේ නැහැ. 10ක් කොම් 20යි 190 ගානේ හම්බ වෙනවා. තේරුණාද? එවනම් රුපියල් 200 ගානේ විශ්තර දෙවරක් දෙක කීයද? දෙවරක් දෙක 4000යි. බිඳු තුන තියෙනවා. දෙවරක් දෙක 4යි 4000යි. එතකොට ඒ 4000න් කීයක් අඩු වෙනවද? 5%ක් අඩු වෙනවා. 4000න් 10ක් නම් 400යි.
105ක් කියන්නේ 200යි. හරිද? එහෙනම් 3800යි. එහෙනම් අනිත් විකුණුම් තමයි අපිට විකුණුම් දෙවෙනි එක මේක 1 මේක 2 3800යි. එමනම් මුළු විකුණුම් වෙනවා 8යි 5යි 13යි 7යි 8යි 3යි 11යි 51300ක්. එහෙනම් 51300ට මොකද වෙන්නේ? 10%ක් බලනවා. මේකට 10%ක්. 10%ක් බලනවා. ඒ මොනවද? සාමාන්‍ය කොමිස්. සාමාන්‍ය කොමිස් 10%යි. ඒ කියන්නේ කීයද? 5130යි. 5130යි. හරිනේ. කැපකරු කොමිස්. මේක ඉංගියක් දෙන්නේ නැහනේ. මෙයා කරන එකම කැපකිරීම බොල් නැවදානම් බාර ගන්න කතාවක් නැහනේ. නම් විවිධ කැපකිරීම. එහෙනම් විවිධ කැපකිරීම නිසා කැපකරු කොමිස් මුදලත් මුළු විකුණුම වලටම තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. එහෙනම් 105යි. එහෙනම් මේක 5130 10නේ. එහෙනම් 105 කියන්නේ මේකෙන් භාගය. මේකෙන් භාගය. එකපාරට 115 ගත්තත් හරි. මම ගත්ත මේ 110 වෙනම ගත්තා 105 වෙනම ගත්තා. ඕනනම් 51300 115 එකපාරට ගත්තත් මේ උත්තරම එන්නේ. පැහැදිලිනේ? එhmenan 105ක් කියන මේකෙන් භාගය දෙවරක් 2යි දෙවරක් 5යි දෙවරක් 6යි දෙවරක් 5යි. එහෙනම් මුළු කොමිස් එනවා. මුළු කොමිස් මුදල එනවා. ඒ දෙක එකතු. මේ තියෙන 10 5130 මේ තියෙන 5 මුදල. 5යි 6යි 3යි 9යි 5යි 1යි 6යි 5යි 2යි 7යි 7695ක් එනවා. 7695ක් එනවා. උත්තරේ තියෙනවා. පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. එහෙනම් අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙන්න ඕනේ මේකේ පස්වෙනි උත්තරේ. දැන් සමහර විට ඔයගොල්ලෝ 50000ටම බලනවා 110යි 5000යි. ඊට පස්සේ 200 ගන්න 4000යි. 4000ට 10යි. හරිනේ? ඒ කියන්නේ 50000 ඊට පස්සේ 4000. 54000ටම බලනවා 10%ක්. ඒ කියන්නේ 5400ක්. හරිනේ? මේ 10%. 5%ක් නම් මේකෙන් භාගය. දෙවරක් 2යි දෙවරක් 7යි. එතකොට එනවා 0.7යි 4යි 11යි 8100ක්. මේ උත්තරේ. මේක වැරදි. මේ උත්තරේ වැරදි. මේකයි හරි. මේ උත්තරේ වැරදි ආ. මේක නෙමෙයි උත්තරේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ආනයනකරුගේ රටේ ගබඩාව තෙක්ම සියලු ගාස්තු ඇතුළත් මිල සංකේතය හා ඒ දැක්වෙන නිවැරදි ලේඛනය වන්නේ. දැන් අපි විදේශ වෙළඳාමේදී ඉන්වොයිසි සහ මිල කියුම් තුල අපනයනකරුව හෙවත් විකුණුම්කරුවා මිල දක්වලා ඒ මිලේ ස්වභාවය ස්වરૂපය හඳුනා ගන්න ජාත්‍යන්තර විශ්ව සම්මත සංකේත පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒ මිල අසලේ සංකේත දානවා. ඒතර ඒ වගේ සංකේත තමයි රෙන්ඩු, ෆ්‍රැන්කෝ, ලෝකෝ, එක්ස්වර්ක් ආදි වශයෙන් කියන්නේ. මේ කියන්නේ ආනයනකරු රටේ ගබඩාවතේ. දැන් අපනයනකරුගේ රටේ ගබඩාවෙන් නිකුත් කරන මිල නම් තේරෙනවද? නිකුත් කරන මිල ඒක තමයි ලෝකෝ කියන්නේ. ලෝකෝ. දැන් අපි හිතමු US ඩොලර් 100 කියලා දාලා යටින් ලෝකෝ කියලා තිබ්බොත් ඒකේ තේරුම අපනයනකරුගේ රටේ ගබඩාවෙන් නිකුත් කරන මිල. එක්ස්වර්ක් කියලා තිබුණොත් එයාගේ කම්මලෙන් නිකුත් කරන මිල. කම්මලේ ඉඳන් ගබඩාවට දුම්රියෙන් නැත්නම් ගුවන් යානෙන් නැත්නම් නෞකා මගින් නැත්නම් මහා මාර්ග ප්‍රවාහනය මගින් ප්‍රවාහනය කරන ගාස්තුවක් ගියාම මොකද වෙන්නේ? එයාගේ ගබඩාවෙන් නිකුත් කරන මිල වැඩි. ලෝකෝ කියන්නේ ඒකයි. මේ කියන්නේ ඒක නෙවෙයි. ඔහොම ඇවිල්ලා නැවට පටවල නැව් ගාස්තු ගෙවලා ආනයනකරුව ලංකාවේ නම් ආනයනකරුව රටේ ගබඩාව තියෙන අපි හිතමු අවිස්සාවෙල්ලේ නම් අවිස්සාවෙල්ල ගබඩාවත් එක්ම ගාස්තු අපේ දැනුම් දීම අනුව විදේශ අපනකරුව ගෙවලා මිලට ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි අදහස් කරන්නේ. ඒ අහන්නේ ඒ තේරෙනවද? ගාස්තු ඇතුළත් මිල සංකේතය හා ඒ දැක්වෙන නිවැරදි ලේඛනය. එහෙනම් ඒ ගාස්තු ඇතුළත් මිල සංකේතය මොකද්ද? මොකද්ද? රෙන්ඩු. එක්ක රෙන්ඩු එහෙම නැත්නම් ෆ්‍රැන්කෝ. ෆ්‍රැන්කෝත් හරි. ෆ්‍රැන්කෝ එහෙම නැත්නම් ෆ්‍රී. රෙන්ඩු මම ඕනනම් ඉංග්‍රීසියෙන් ලියන්නම්. රෙන්ඩු ෆ්‍රැන්කෝ නැත්නම් ෆ්‍රී. ඒතර මේ තුනම එකයි. රෙන්ඩු කිව්වත් ෆ්‍රැන්කෝ කිව්වත් ෆ්‍රී කිව්වත් ෆ්‍රී කියන්නේ නිදහස් කියන එක. ඒ තුනම එකයි. ඒ කියන්නේ ආනයනකරු රටට ගෙනල්ලා ප්‍රේගුවෙන්
නිදහස් කරගෙන මහා මාර්ග දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් මගින් අවිස්සාවෙල්ල නම් ගබඩාව දක්වා ගෙන යාම දක්වා සියලු ගාස්තු අරයත් ගෙවලා තියෙනවා. දරලා අපේ ඉන්වොයිස් ඊමේල්ට ඇතුළත් කරලා තියෙනවා. ඒතර අපි ඉන්වොයිස් ඊමේල ගෙවනවා කියන්නේ සියලු ගාස්තු වල බර අපි බාර ගන්නවා. ඒකට කියන්නේ එක්ක රෙන්ඩු නැත්නම් ෆ්‍රැන්කෝ ෆ්‍රී. මේ තුනම හරි. එහෙනම් මේ තුනෙන් දෙකක් තියෙනවා. රෙන්ඩුත් හරි ෆ්‍රැන්කෝත් හරි. උත්තර දෙකක් වෙනවා බැලුවම නුත් තියෙන එක උත්තරයි. මොකද්ද මේකේ වඩා හරි එක? හරි එක. ඇයි දෙක වැරදිද? ෆ්‍රැන්කෝනි කියන්නේ හරිනේ. වැරදි හේතුව ඉන්ඩෙන්ටුව කියන්නේ මොකද්ද? ඉන්ඩෙන්ටුව කියන්නේ ආනයනකරු අපනයනකරුට යවන එකක් නේ. බහන්න එවන්න කියලා ඉල්ලීමක් නේ. ඒකේ මිල සඳහන් වෙන්නේ නැහැ නේ. ඒක වැරදි. තේරුණා? ඉන්වොයිසිය හරි. ඉන්වොයිසිය අපනයනකරුව ආනයනකරුට බහන්න එවලා ඒවර මෙන්න මට ගෙවිය යුතු මිල කියලා මිල දක්වලා. ඒකේ තමයි මේ සංකේත තියෙන්නේ. නැත්තම් මිල කියුමේ. ආනයනකරු මිල විමසුමක් කියවලා පිළිතුරු ලිපියක් ගෙන්න ගන්න මිල කියුමක්. මිල කියුම කියන මට මම මගෙන් ගන්නව නම් ඔබ ගෙවිය යුතු මිල මෙන්න මේකයි කියලා දාන සංකේත. දෙකේම හරි. දැන් මේකේ මිල කියුම නැහැනේ. එහෙනම් ඉන්වොයිස් විතරයි ගන්න පුළුවන්. ඉන්ඩෙන්ටෝ වැරදි. දැන් මෙතනට වැරදිලවත් මිල කියුමාව නම් අන්න උත්තර දෙකම හරි. එහෙනම් හැමෝටම ලංකාවේ ලකුණු හම්බ වෙනවා. හරිද? දැන් මේක ගන්න පුළුවන් රෙන්ඩු ඉන්වොයිස්. දැන් මේ මොඩලේ ප්‍රශ්නය තාම ඉතිහාසයේ කවදාකවත් අහලා නැහැ. මට අවුරුදු 35ක විතර විභාග ප්‍රශ්න මතකයි. කවදාකවත් අහලා නැහැ. මේක අලුත් මොඩලයක් මම නිර්මාණය කරුවා. මෙහෙම එන්නත් පුළුවන්. එක්ක FOB, FOR, Xwork, Xship ඒ වගේ දාලා එන්න පුළුවන්. ඒතර ඒ මොන සංකේතය ඇතුළත් වෙන්නේ මොකේද? එක්ක ඉන්වොයිස් නැත්තම් මොකේද? මිල කිව්ව විතරයි. උදාහරණයක් වශයෙන් මෙහෙම එන්න පුළුවන්. FOR මිල කිව්ම. ඒකත් හරි. එහෙම නැත්තම් Xwork කියන්නේ වැඩබිමේ සිට. ඒ කියන්නේ මේ අපනයනකරු රටේ කම්හලෙන් නැත්තම් කම්හලෙන් නිකුත් කරම එහෙම නැත්තම් තමන්ගේ වැඩබිමෙන් සයිට් එකෙන් නිකුත් කරම මිල කියන එකනේ වැඩබිමේ මිල. වැඩබිමේ මිල කියන එකමයි. මේ දෙකම එකයි. හරිද? මේක දාන්න පුළුවන් එක්ක ඉන්වොයිස් එක එහෙම නැත්තම් හෝ මිල කිව්වේ ඒත් හරි. වගේ ඉන්න පුළුවන්. හරිද? අපි තු මෙහෙම ආව කියලා. FOD free on doc අර ඩොක් වේදිකාවත් එක්ක කියන එක. ඒක දානවා ඇනවුම. සම්පූර්ණ වැරදි. මේකත් හරි. නමුත් මේක වැරදි. හේතුව ඇනවුමක් කියන්නේ ගැනුම් කරුවෙක් කියවන්නේ. ගැනුම් කරුවෙක් මිල තුලත් කරන්නේ නැහැ. වැරදි එතකොට. අන්න වගේ එන්න පුළුවන්. ඒතර මේකේ උත්තරේ 1. පළවෙනි එක. ඔව් දරුවනේ අපි එතකොට අද පාඩම් පරිච්ඡේදෙනුත් කතා කරා 11 වන ඒකකයේ විදේශ වෙළඳාම් කියන පරිච්ඡේදයට අදාළව විභාග ප්‍රශ්න ගණනාවක්. බහුවර්ණ. අපි කතා කරමු හිටියේ බහුවර්ණනේ. පහුගිය පරිච්ඡේදවලදී වගේම බහුවර්ණ ප්‍රශ්න කීපයක්. ඒ බහුවර්ණ ප්‍රශ්නවල තියෙන විවිධත්වය හොඳින් අවධාරණය කරා. ඊට අමතරව 2022-23 විභාග අපේක්ෂා කරලා හදපු ආදර්ශ බහුවර්ණ ප්‍රශ්න කීපයක් අපි දැන් සාකච්ඡා කරලා ඉම කරේ. මම විසින් නිර්මාණය කරපු ඒකෙත් ඔබ දැක්ක විවිධත්වය. මෙතෙක් ආපු නැති රටාවන් එකේ තිබුණා. මං හිතනවා දැන් බහුවර්ණ ප්‍රශ්නෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බහුවර්ණ ප්‍රශ්නවල විවිධාංගීකරණය ඔයගොල්ලෝ අත්දැක්කා. විවිධාංගීකරණ උණුසුම දැන් ඔබට තියෙනවා. ඒවට ප්‍රවේශන විදිය දන්නවා. පිළිතුරු ලියන ආකාරය දැන් ඔබ දන්නවා. ඒ නිසා විශ්වාසයෙන් විභාගයට දැන් ගිහිල්ලා බහුවර්ණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. අපි ඉදිරි පාඩම් පරිච්ඡේද වලින් තව දුරටත් ඒ විදේශ වෙළඳාම් ඒකකයට අදාළව ඉතුරු වාස්තික ප්‍රශ්න, කියන්නේ සැපීම් වර්ගයේ ප්‍රශ්න, හිස්තන් පුරවන ප්‍රශ්න, කෙටි නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න අපි කතා කරමු. ඒවත් විභාග ප්‍රශ්න සහ නිර්මාණාත්මක ආදර්ශ නැත්නම් අනුමාන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.